අයිබෝවන් වනකම් අස්සලාම් අලයිකුම් ඔබ සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින්. ඉතින් සුපුරුදු පරිදි ඔබ අදත් අපත් සමග එක්කාසු වෙනවා මේ ලෙන්ගතුකමින් දෙහවරාවක් අපත් සමග ගත කරන්න. පුන පුනා කියනෝ නෙමෙයි, නමුත් හැමදාම මතක් කරනවා අපි අප උපන්නේ දේශයෙන් 5000ක් 6000ක් එහා හිටියත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලාංකිකයන් වෙනුවෙන් කරන මේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්නු ගුවන්විදුලි වැඩසටහන තමයි ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP. ඉතින් ඔබ සියලු දෙනාම යලිත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම අද සුවිශේෂී දවසක් මතක් කිරීම කීපයක් කරන්නට ඕනේ, විශේෂයෙන්ම ආපත් සමග සම්බන්ධ වෙන ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් නුත් අපි මේ මතක් කිරීම කරන්න කැමති. මොකද මේ වැඩසටහනට ආගම් පාට පක්ෂ කුල මල මේද කිසිවක් නැහැ. හැමෝම එක්කාසු වෙන වැඩසටහනක්. ඒ නිසාම තමයි ශ්‍රී ලංකාව ප්‍රජාව වෙනුවෙන්ම එංගලන්තයේ ඉඳගෙන අවුරුදු 3කට ආසන්න කාලයක් ලබන මාසෙට වර්ෂ 3ක් සපිරිනෝ මේ වැඩසටහනට ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන. ඉතින් මා මුලින්ම ඊයේ දෙනු ඊ දිනේ වෙනුවෙන් යමක් කියලම අපි කැමති මේ වැඩසටහනේ ආරම්භය ලබා ගන්න. ඒත් එක්කම කැමති ඒට ගීතයකිනුත් ඔබට තිලන කරන්න. අපි කිව්වොත් එහෙම ඉංග්‍රීසි භාෂාවෙන් මේකේ කියන කිව්වොත් Eid is a day of sharing what we have and caring for others. May you have a wonderful Eid this year. ඉතින් ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම ඊයේ දිනේදී ඊද් දිනේ සමරපු සියලුම දෙනාට අපි යලිත් මේ වර්ෂයේ සාමකාමී සහ මේ වර්තමානයේ අපි මේ ගෙවෙන සීලම් ව්‍යසනයන් දුරු වෙලා ඊ타ත්ම නිරෝගී සම්පන්න ලොවක් කිසිම සැකයකින් බයකින් තොරව ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය වේවායි කියලා අපි සහ නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම අපි කැමති මේ ගීතයත් ඔබ වෙත ගෙන එන්නට. Come and gone, Eid has dawned upon us. Thank you, Allah, for this blessed day. It's a time of happiness, a time of joy. Thank you, Allah, for this blessed day. Eidun Sa'idun, Yawmun Farhanun, Yawmun Jamilun. Eidun Sa'id, Eidun Sa'idun, Yawmun Jamilun, Yawmun Farhanun. All over the world, under the big blue sky, Muslims unite to worship Allah. It's a time of brotherhood, a time of peace. Muslims are singing praises to Allah. Allahu Akbar, Allahu Akbar, La ilaha illallah, Wallahu Akbar, Allahu Akbar, Allahu Akbar, Walillahil hamd. Families are gathering, remembering Allah, and that His love is the greatest by far. All praise for you, Allah, all thanks to you. The joy of Eid comes only from you. Eidun Sa'idun, Yawmun Farhanun, Yawmun Jamilun. Eidun Sa'id, Eidun Sa'idun, Yawmun Jamilun, Yawmun Farhanun. Eidun Sa'id, this day of rejoicing, this day of peace, did only you make for those who believe. Allahu Akbar, Allahu Akbar, La ilaha illallah, Wallahu Akbar, Allahu Akbar, Allahu Akbar, Walillahil hamd. Eidun Sa'idun, Yawmun Farhanun, Yawmun Jamilun. Eidun Sa'id,
සියලුම කතා බහත් එක්ක අපි අපගේ ඉස්ලාමී බැතිමතුන්ටත් ඒ සුභාශිංසන ගෙනයන ගමම්ම අපගේ සුපුරුදු වැඩසටහන් පෙළගැස්මට යොමු වෙනටයි මේ සූදානම්. ඒදී මට අද මේ වැඩසටහන මේ පෙළගැස්ම ගැන කතා කරද්දි අපි අද බලාපොරොත්තු වෙනවා අපගේ මෙඩිකල් ලයින් විශේෂාන්ගේ සමග සම්බන්ධ වන්න වෛද්‍ය පූර්වී එක්ක. ඉතින් ඇයත් සමග බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. විශේෂයෙන්ම ඉදිරියේදී අපි කොහොමද මේ කොරෝනා වසංගතයේ මාස දෙකකට වඩා කාලයක් නිවස්වල සිට අපි ක්‍රමයෙන් අපගේ ඒ සුපුරුදු ජීවිතයට පිවිසමින් සිටිනවා. ඉතින් ඒ පිවිසීමේදී අපි දැනගත යුතු කරුණු සෞඛ්‍යමය කරුණු ගැනත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අද වැඩසටහනේ විශේෂයෙන්ම. ඉතින් ඒත් එක්කම අපි වෙනද වගේම ශ්‍රී ලාංකිකයන්ට දෙම අන්‍යෝන්‍ය වූ ඒ තොරතුරුත් අපි වැඩසටහනේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන ගැන කතා කරද්දී මට හිතුණා අද වැඩසටහනේ ආරම්භය වෙනස් විදිහකට ගත්තොත් හොඳයි කියලා. ඒ මක්නිසාවත් නොවේ කුරිරු යුද්ධය නිමා වෙලා දශක එකට එහා කාලයක් නැත්තම් වසර 11ක් ඉන්නලා තිබෙනවා. ඉතින් ඒ ගැනයි මේ සටහන. මොළදෙව් දිස්ත්‍රික්කයේ ඉරණපායි නම් කුඩා ගම්මානයේ කතෝලික පල්ලිය මැයි 18 දින පහන් 1000කින් ආලෝකමත් විය. පහන් 1000ක් යනු යුද්ධයේ අවසාන අධීරයේ විනාශ වූ දසදහස් ගණනක්, සමහර විට ලක්ෂයකට වඩා වැඩි ගණනක් දෙනා සිහිපත් කිරීම වෙනුවෙන්. ඉරණපායි සහ යවට පරිසරයේ 2009 දී යුද්ධයේ දරුණුතම ලේවැකි අවස්ථා සමහරක්ද අත්විඳ ඇති අතර බොහෝ දෙනෙක් මියගොස් අතුරුදහන් වී ශාරීරික හෝ මානසිකව තුවාල ලබා තිබෙන ප්‍රදේශයක්. ඉරණපාපොළයි සියලු දෙනා 2009 අවතැන් වූ අතර ඔවුන්ට නැවත පැමිණීමට ලැබුණේ 2011 සහ 12 වසරේදී. COVID-19 පිළිබඳව දැනුවත්ව සිටි පූජකවරයා විසින් කතෝලික සොහොයුරන් සහ ගිහි පුද්ගලයන් 14ක්ද සමග උදෑසන පූජාවක් පවත්වා තිබෙනවා. නමුත් පුද්ගලයන් එකිනෙකා බොහොමයක් යුද්ධෙන් දිවි ගලවා ගත්තුන් සහ ඝාතනයට සහ අතුරුදහන් වීමට ලක්වුවන්ගේ පවුල්වල අය දවස පුරාම පල්ලියට පැමිණලා තිබෙනවා. පල්ලිය විසින් පැමිණි පුද්ගලයන් සඳහා කංජි බඳුනක්ද තබා තිබුණා. යුද්ධයේ අවසාන අධීරයේදී බොහෝ කුසගින්නෙන් පෙළෙන සිවිල් වැසියන්ට ආහාර ගත හැකි එකම මූලික ආහාරය වූයේද කංජිය. ඉරණපොළයි වැසියන් මෙන්ම එම මිසමේ පූජකවරයාද විවිධ අවතැන්වීම්, කුසගින්න බිය, යුද රහිත කලාපවල වෙඩි තැබීම්, බංකරවල රැකවරණය පැතීම සහ අසරණ සමූහ මරණ හා විනාශය දැක තිබුණේ. යුද්ධයේදී පූජකයන් ඉවත් කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වී තිබූ. නමුත් මෙම පූජකතුමා සියලු දෙනා ඉවත්ව යනතෙක් යුද කලාපයේ සිවිල් වැසියන් සමග රැඳී සිටීමට තීරණය කළ විරෝධාර කතෝලික පූජකවරුන් පිරිසක් අතර සිටි අයෙකු විය. මීට වසර 11කට පෙර සිදු කළ ඔහුගේ එම තීරණයට ලැබුණු ත්‍යාගය වූයේ යුද්ධය අවසානයෙන් පසු දින 100ක් රඳවා ගැනීමට ලක්වීම. 5000ක් දැල්වීමේ ත්‍යාගයේ වශයෙන් ඔහුව ඊයේ ප්‍රදේශයේ පොලිසිය විසින් ප්‍රශ්න කර තිබුණා. ඒ කියන්නේ මේ 18 වෙනිදා වෙච්ච කතාවට. මේ කතාව මම උපුටා ගන්නේ මේ 19 වෙනිදා වෙච්ච ප්‍රකාශයකුත් එක්ක. යුද්ධය ලෝකයේ අවසාන වූ මුලිකවාල් ඇතුළු දෙමළ බහුතරයක් වූ උතුරු නැගෙනහිර පුරාම යුද්ධය නිසා මියගේ අය සිහිපත් කිරීම සහ සාමූහිකව ශෝක වීම සඳහා සැමරුම් පැවැත්වුණා. COVID-19 හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී තරම් විශාලව එම එකතුවීම දක්නට නොලැබුණි. එහෙත් 18 සහ ඊට පෙර දිනවල දෙමළ ජනයාගේ මියගිය ඥාතීන් සිහිපත් කිරීම හේතුවෙන් පෞද්ගලික කාර්යාලවලට පවා පොලිසිය සහ හමුදාව විසින් සිදු කළ බාධා කිරීම, බියගැන්වීම් සහ තර්ජනවලට මුහුණ දීමට සිදුවීම උතුරු නැගෙනහිර පළාත්වලින් බොහෝ විට වාර්තා වුණා. මේ 18 දිනය ශ්‍රී ලාංකිකයන්
ජනවාර්ගික වශයෙන් බෙදී ඇති ආකාරයේ පෙන්눔 කරවන දිනයක් බවට වර්තමානයේ පත්වී ඇතැයි කිවහොත් එය යථාර්ථයක්. එය මේ වසරේදීද අපිට එම යථාර්ථය අපගේ ඇස් පනා අපිට පෙන්눔 කළා. මැයි 18 වන දින සහ ඊට පෙර සහ පසු දිනවල බොහෝ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයා තම අහිමි වූ ආදරණීයයන් ගැන ශෝක වීමට පෙළඹ සිටින අතරතුර දකුණේ සහ රටේ සෙස්සු සිංහල ජනයා බොහෝ දෙනෙකු රජයේ යුද ජයග්‍රහණය සැමරීමට නැඹුරු වූ සිටිති. දුක් විඳී බොහෝ දෙනෙකුට බාධක බියගැන්වීම්, තර්ජන සහ භීතිය නොමැතිව සිහිපත් කිරීම සිදු කළ හැකි පරිසරයක් තිබීම ඉදිරියට ගමන් කිරීමේ වැදගත් අංගයක් වනු ඇත. අපි හැමදාම පුණපුණා කියන්නේ මේකයි. අපි ප්‍රභාකරන්ට සර් කියන්නේ නැත. මන්ද ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ත්‍රස්තවාදී ලෙස මුළු ලොවක්ම පිළිගන්නා නිසාය. නමුත් යුද්ධය නිම වී වසර 11ක් ගෙවි ගිය කල රටක් ජාතියක් නැතිනම් ලාංකිකයන් හැටියට ලොව ඉදිරියට යාමට නම් හැමෝගේම හඬ ඇහෙන හැමෝටම ඉඩ තියෙන දේශයක් විහු කළ යුතුය. එවන් දේශයක් දැකීම තමයි අද අපි අපේ ඉපදුණු මේ මව්බිමේ ඈතට විත් 75,000ක් ඈතට වී සිටියත් එසේ සිටියේදීත් ලාංකීය ප්‍රජාව වෙනුවෙන් යම්කිසි දෙයක් කිරීමට උත්සාහ කරනවා. ඒ කරන අතරතුරේදී අපේ හිතට නැගෙන බලාපොරොත්තුවයි. මොකද අපි සිහි කළ යුතුයි යුද්ධයකදී දෙපාර්ශ්වයේම ජීවිත හානි වෙනවා. මෙතෙන්දී තවත් දෙයක් අපි මතක් කළ යුතුයි. මේ සැමරීම් ගැන බොහෝ දෙනෙක් විවිධ මත අදහස් දරනවා. සැමරීම් දෙපාර්ශ්වයටම එකසේ සිදු කළ හැකි ආකාරයට යම් කිසි මධ්‍යස්ථ තැනකට ඒමට දෙපාර්ශ්වයටම හැකියාව ලැබෙනවා නම් මම හිතන්නේ ඒ තමයි කළ යුතු තිබෙන්නේ. ඒත් එක්කම තමයි මේ සැමරීම් ගැන දෙපාර්ශ්වයේ ගැනම කතා කරන වගේම අවතැන්වීම සහ අතුරුදහන් වීම දෙපාර්ශ්වයටම සම්බන්ධයි. LTTE නියෝජනය කර ඒ ත්‍රස්තවාදී කණ්ඩායම්වල සිටි සෙබළුන් අතුරුදහන් වුණා වගේම යුද හමුදාවේ සේවය කරත් රජයේ සේවයට බැඳුණු යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ හමුදාවත් ගේ සෝල්දාදුනුත් අතුරුදහන් වුණා. දෙපාර්ශ්වයෙන් අතුරුදහන් වීම සිදු වෙලා තිබෙනවා. දෙපාර්ශ්වයටම මේ පොදු සාධනීය කාරණයක්. ඉතින් ඒ නිසා අර ඒක පාර්ශ්වික නොවි මේ මධ්‍යස්ථව බැලිය යුතු කාලය වසර 11කින් පසුවත් අඩුම තරමේ අපිට එතනට යන්නට පුළුවන් නම් මම හිතන්නේ එය මුළු මහත් දේශයක් වෙනුවෙන්ම කරන කැපවීමක් කියලා තමයි අපිට නම් ඈත ඉඳන් කියන්න තියෙන්නේ. මොකද අපි සියලු දෙනාම එක්ව එතනට යාමට අදිටන් කරගනිමු. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මායේ සටහන ඔබ වෙත ගෙනාවේ බොහෝ දෙනෙක් මේ යුද සැමරුම ජයග්‍රහණ සැමරුම ඒත් එක්කම උතුරු නැගෙනහිර පිරිස් තම තමන්ගේ පවුලේ ඥාතීන් සිහිකිරීම ආදී කරන. දැන් මේ සිහිකිරීම කියන එක විවිධාන්දමින් වෙන්න පුළුවන්. ඉතින් ඒට එක දවසක් ලැබුණාම ඔක්කොමල දෙනා යුද්ධයෙන් වෙන වෙන දවස්වල මිය ගියත් මේ දවසේ සිහිකිරීම වලට පෙළඹෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව කතිකාවක් ඇති විය යුතුයි අනිවාර්යෙන්ම. මේට සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒට කාලය ඇවිල්ලා කියලා තමයි අපිට හිතෙන්නේ. කාලය ඇවිල්ලා ගොඩක් කල් ඇත්තටම කිව්වොත් කොහොම හරි කමක් නැහැ. ජාතීන්ව එක්ව කටයුතු කරන්නලා එය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා යලි යලිත් අපි ප්‍රාර්ථනා කරනවා. එසේ කිරීමට හැකියාව ලැබුණොත් ශ්‍රී ලංකාවට අනාගතය ගැන බය නොවී සිටිය හැකියි. ඉතින් අපි ඒ කතා බහත් එක්ක අපි දැන් අපගේ අවධානය යොමු කරන සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ කාලීන තොරතුරු වෙත.
ඉතින් පසුගිය දිනවල අපිට බොහෝ දේවල් දැක ගන්නට ලැබුණා. ඒ කාලින තොරතුරු වෙත එකින් එක යන්නට මත්තෙන් මා කැමති තවත් කතාවක් උඩට ගෙනෙන්න. ඒ තමයි මේ හුල්. දැන් මේ හුල්ගේ හිල් ගැන තමයි මම කතා කරන්න හදන්නේ. මේ කවුද හුල්? කොහෙද හිල්? මැතිවරණ කොමිසම ලංකාවේ මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් යලිත් වරක් පොදු සමාජයේ ඉදිරියේ විත්තිකරුවෙකු බවට පත් වෙලා ඉන්නවා. මෙවර ඔහුට චෝදනා නැගෙන්නේ නිරෝධානය අවසන් කළ තම දිනය ස්වයං නිරෝධානයට ලක් නොකර මැතිවරණ කොමිසමේ කාර්යාලයට රැගෙන ආ බවට. මේ චෝදනාවට පිළිතුරු දෙමින් මහාචාර්ය හුල් පවසා ඇත්තේ නිරෝධායනයේ මධ්‍යස්ථානික සිටීමෙන් පසු ස්වයං නිරෝධානයට ලක් විය යුතු බව නිලධාරීන් තමන්ට උපදෙස් නොදුන් බවයි. කාර්යාලයේදී නිලධාරීන් තමන් මගහැර ගිය බවත් තමන්ට මේ චෝදනා නගන්නේ මැතිවරණ ක්‍රියාදාමයේ අඩපණ කිරීමට දැයි සැකයක් නැගෙන බවත් මහාචාර්ය හුල් සඳහන් කරනවා. සිනහවට කාරණය තියෙන්නේ මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව උත්සාහි යෑමට පවා පසුබට නොවන මහාචාර්ය හුල් මැතිවරණ ක්‍රියාදාමයේ අඩපණ වේයයි කනස්සල්ලට පත්වීමයි. දැන් මහාචාර්ය හුල්ගේ මේ ක්‍රියාවන් සහ නිදහසට කරුණු ඉදිරිපත් කරන කරුණු වලින් අභියෝගයට ලක්වන්නේ ඔහුගේ පමණක් නොව මැතිවරණ කොමිසමේද අවංකකම, වගවීම, පාරිශුද්ධභාවයයි. ස්වාධීනත්වය බව අපගේ අදහසයි. එනිසා මේ කොමිසමේ රාජකාරී සහ ක්‍රියාදාමයන් ගැන සමාජය තුළ කුසක් තියෙනවා. ඒ අපිට ඈතින් නම් බලද්දි පේනවා. ඉතින් අපි හැමදාම කියනවා වගේ අපි මේ රටේ තොරතුරු වලට වඩා මේ රටේ දේශපාලනික කතන්දරට වඩා ලාංකිකයන් කැමති ලාංකීය වැඩසටහනක ලංකාවේ මොනවද වෙන්නේ? ඒ තොරතුරු ගැන තමයි වැඩි අවධානය යොමු කරන්නේ. මොකද රටවල් වලට ආවම ඒ තමන් ඉපදිච්ච රටට තියෙන ඇල්ම ගැල්ම වැඩි වෙනවා. ඒත් කරුණු හොයා බලන්න තියෙන උනන්දු වැඩි වෙනවා. ඒ නිසාම තමයි අපි මේ වැඩසටහනේ බොහෝ විට එම කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනින් යහට මේ හුල්ගේ කතාව ගියොත් 19 වෙනි විවස්ථා සංශෝධනයේ පත් කරන ස්වාධීන මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයේ අභියෝගයට ලක් වූයේ මුල ඉඳන්ම කිව්වොත් නිවැරදි. ඒ මහාචාර්ය හුල් නිසා නෙවෙයි, ඒ සභාපතිවරයාගේද හැසිරීම නිසා. කොමිසමේ සභාපතිවරයා අදත් හැසිරෙන්නේ නිලධාරියෙකුට වඩා දේශපාලනඥයෙකු ලෙස කියන එක තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ඉතින් ඔහුගේ මේ හැසිරීම ඔහු තරම් ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින සත්වයෙකු මේ තුන් ලෝකේම නැහැ වගේ. ඉතින් සිවිල් සමාජයේ විසින් ඔහු ඒ වගේ තැනකට ඔසවා තබා දැන් ඔහුට වරක් හොඳම රාජ්‍ය සේවකයා ලෙස සම්මානයක් ලබා දුන්නා. ඉතින් එහෙම වුණත් මැතිවරණ කොමිසමේ සමාජික හුල් මහාචාර්යවරයාම කියන ආකාරයට කොමිසමේ සභාපතිවරයා තීන්දුව ගන්නේ අනෙකුත් සමාජිකයන් සමග සාකච්ඡාවකින් තොරව. මහාචාර්ය හුල් මේ චෝදනාවෙන් තහවුරු වන්නේ සභාපතිවරයා කොමිසම යනු මමයි ආකල්පයෙන් හැසිරෙන බව නොවේද? සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා සිය පෞද්ගලික ජීවිතයේ Tamanට කියන බණ අනුව ජීවත් වන්නේ නැහැ. ඒ තමයි සැබෑ යථාර්ථය. ඒ අපි දන්න කාරණය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මහාචාර්ය හුල් ද පෙන්눔 කරමින් සිටින්නේ මේ සමාජ යථාර්ථය නේද? මතක් හිතන්න. විදේශගතව සිටින වැඩිහිටියෙකු වන තම පුත්‍රයා ගෙන්වා ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලීම් කරා හෝ නැත කියා වාර්තා වන්නේ තම නැත්තම් ඔහුගේ නිල බලය නිසාම නොවේද? අපි දන්නේ නැහැ කරාද නැද්ද කියලා. එහෙම දෙයක් වාර්තා වුණා. ඒත් එක්කම දරුවන් විදේශගතව සිටින දසදහස් ගණන් දෙමව්පියන්ට එවැනි අවස්ථාවක් තිබේද කියලාත් අපි අහන්න කැමතියි. එහෙම නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. හැබැයි එහෙම කරාද කියන ප්‍රශ්නෙත් එනවා. ඒත් එක්කම තමයි මහාචාර්ය හුල් ඊනියා සිවිල් සංවිධානයේ සම්භාවනාවකට ප්‍රාර්ථ වන්නේ ඔහුද ප්‍රජාතන්ත්‍රවාදයේ මානවයිතීන් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන්නෙකු ලෙස කියන මේ මහාචාර්ය හුල් තමන්ට නිල වශයෙන් හිමි නොවන මැතිවරණ කොමිසමට අයත් නිල නිවසේක රැඳී සිටින්නේ කෙසේද කියන ප්‍රශ්නයත් අපි අහනවා. මේ ප්‍රශ්න කොළඹදී අහනවද? ඔහුගෙන් මේ ප්‍රශ්න ලංකාව තුල ප්‍රශ්න කරවන්න. කොළඹ බම්බලපිටියේ පිහිටි මේ නිල නිවස අත්පත් කරගෙන සිටින හුල් යාපනයේ පදිංචි ඉදිරිපත් කර සාමාන්‍ය ඉන්ධන දීමනාව මෙන් දෙගුණයක ඉන්ධන දීමනාවක් ලෙස මාසිකව රුපියල් 50000කට වඩා ලබා ගන්න කෙසේද?
එතකොට මේ දේවල් ගැන කවුරුත් කතා කරනවා. මේ ඉන්ධන දීමනාවක් ලබා ගන්න ඔහු රාජකාරී කටයුතු සඳහා යලිත් වරක් මැතිවරණ කොමිසමේ වාහන භාවිතා කරන්නේ කෙසේද? ඒත් එක්කම පසුගිය දිනක ඔහු තම දීනීද සමග මැතිවරණ කොමිසමට පැමිණ ඇත්තේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකුගේ නිල වාහන මේවා රාජ්‍ය සම්පත් අවභාවිතයකට වැටෙන්නේ නැද්ද කියලා අපි අහන්න කැමතියි. සිවිල් සමාජය කියන අන්දමට මහාචාර්ය හුල්තරම් නීතිකරුක ගුණගරුක අයෙක් නැහැ. මොකද 2018 වසරේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරා හැරීමට ගත් තීරණය ආපසු හරවා පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ රැක ගැනීමට හැකි වූයේ ඔහු නිසා කියලා. එසේ වුවත් මේ කියන මහාචාර්ය හුල් 2011 වසරේදී අධිකරණ වරෙන්තුවක් මගහැර රටින්ද පලා ගියෙකු අය බව නොදන්නේ කවුද? මදක් හිතන්න. කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග ඇතයි කියමනක් තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම කොමිසමේ සමාජික හුල් මේ ආකාරයට මහජන මුදල් අවභාවිතා කරද්දිත් නිහඬව සිටින්නේ ඒ නිසාද යන සැකය දැන් බරපතල ලෙස නැගෙන්නට පටන්ගෙන තිබෙනවා. එසේ වුණත් කොමිසමේ සමාජිකයෙක් පිටිපස්සෙන් සිට මට පිහියෙන් ඇන්නා වැනි ප්‍රකාශ කරන්නේ තමන් සුදුනා බව පෙන්වීමට. වැරදි දේ වැළැක්වීමට පියවර නොගෙන එවැනි මගෝඩි ප්‍රකාශ කිරීම ඒ වැරදි කිරීම තරම්ම තක්කඩිකමක් බව තමයි අපගේ නම් අදහස. ලාංකීය සමාජයේ නීතිකරුක යුක්තිකරුක ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මිනිස් අයිතීන් රකින්න උත්තර සමාජයක් බවට පත් කිරීමට කතා කරන බොහෝ අය ඉන්නවා. දේශපාලඥයන්, නිලධාරීන්, පූජ්‍යපක්ෂයන්, සීල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යකරුවන්, වෘත්තිකයන් ආදී වශයෙන් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අය මේ අතර ඉන්නවා. මේ සියලු දෙනා සිතන්නේ තමන් හැර අන් සියලු දෙනාම ලාංකීය සමාජයේ පිරිහීමට වගකිව යුතු බවයි. එසේ වුවත් මේ කියන බොහෝ දෙනා පෞද්ගලික ජීවිතයේදී අන් හැම දෙනාම කරන වැරදි කරන. ඒ තමයි සත්‍ය. ඒ තමයි අපිට පේන්න තියෙන සත්‍ය. ස්වාධීනයයි කියන මැතිවරණ කොමිසමට සමන්විතව ඇත්තේද එවැනි අයයි. එවැනි අය තමයි මේකේ ඉන්නේ සරලව කිව්වොත්. ඉතින් අප ඉන්න අපේක්ෂා කළ යුත්තේ ඔවුන්ට සාපේක්ෂ ස්වාධීන කමක් කියලායි අපිට කියන්න තියෙන්නේ. ඉතින් හුල්ගේ හිල් ගැන ඔබත් තරමක් කල්පනාවෙන් ඉන්න. ඉතින් මා මේ සූදානම් වන්නේ අපේ පළමු විරාමය ලබා ගන්න. විරාමයට මත්තෙන් මා කියන්න කැමතියි. අපි විරාමයට පසු බලාපොරොත්තු වෙනවා අපේ මෙඩිකල් ලයින් මෙඩිකල් ටෝක් විශේෂාංගයේ සමග සම්බන්ධ වෛද්‍ය පූර්වී හේවා පත්‍රිකේත් සමග මා වැඩසටහන ආරම්භයේදීත් ප්‍රකාශ කර සිටියා. මේ ගැන ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අප සමග රැඳී සිටින්න කියලා මේ අපේ පළමු විරාමයෙන් පසුව වැඩසටහනේ ඉදිරි වැඩසටහන එක්ක විශේෂයෙන්ම ඔබට බොහෝ වැදගත් වන කරුණු කාරණා කීපයක් ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් ඔබ මේ රැඳී සිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගිනුයි 96.7 ඔස්සේ ඔබ යෝක්ෂේ ප්‍රාන්තීන් අප සමග සම්බන්ධ වෙන්න. ලෝකෙ කොහේ හිටියත් www.linkfm.org සමග සම්බන්ධ වෙන්න. වෙබ් රේඩියෝ එකක් අපත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. රැඳී සිටින්න. මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP. ඉතින් ඔබ විරාමෙන් පස්සේ යලිත් අපත් සමග සම්බන්ධ වෙන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින්. ඉතින් ඔබ අප සියලු දෙනාම දන්නවා අද අපි වැඩසටහන ආරම්භයේදීත් සඳහන් කළා අපේ සුපුරුදු විශේෂාංගයේ සමගින් අද අපි සම්බන්ධ වෙනවා කියලා ඒ වෛද්‍ය පූර්වී හේවා පත්‍රිකයේ සමගින් කතා බහක යෙදෙන්නට විශේෂයෙන්ම වර්තමානයේ මේ කොරෝනා වෛරසයේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සහ වෙනස්කම් සහ අපි ලෝකයේ කොහේ සිටියත් සමහර වෙනස්කම් තිබෙනවා. අපි සියලු දෙනාට මේක හා සමානව බලපාන වෙනස්කම්. ඒත් එක්කම මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන විශේෂයෙන්ම වර්තමානයේ එංගලන්තයේ නිත්‍ය පරිංචි සහ නිරතව සිටින සහ ඒත් එක්කම ඉගෙන ගැනීමේ කටයුතු වලට වෘත්තීය මට්ටමේ කටයුතු වලට පැමිණ සිටින අයට ඒ අයගේ ප්‍රයෝජනය තකා ඒත් එක්කම සමහර කාරණා අද අපි මේ වෛද්‍යතුමියත් සමග කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කාරණා ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට පොදුවේ ප්‍රයෝජනවත් වන කාරණා වන්නටත් පුළුවන්. ඒ නිසාම තමයි මා අද වැඩසටහන ආරම්භයේදී කිව්වේ අද අපි ඔබට වැදගත් වෙන විශේෂයෙන් වර්තමානයේ ඔබගේ ජන ජීවිතයට අතිශයින්ම වැදගත් වෙන කාරණා කීපයක් පිළිබඳව කතා කරන්නට සූදානම් වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙරත් ඇය
ශ්‍රී ලංකීය ප්‍රජාව ඒත් එක්ක මුළු මහත් ශ්‍රී ලංකීය ප්‍රජාවම මේ එංගලන්තයේ ජීවත් වෙන ප්‍රජාව පමණක් නොවේ පොදුවේ දැනුවත් කිරීම වලට ලක් කර සිටියා. ඉතින් ආයිබෝවන් කියලා ඔබ පිළිගන්නවා. ආයිබෝවන් කල්ප. මා මුලින්ම අහන්න කැමති විශේෂයෙන්ම දැන් මේ දිනවල අපි දකින එක තත්ත්වයක් තමයි මාස ගානක් බොහෝ රටවල්වල මිනිස්සු ඒත් එක්කම අද අපි මේ වර්තමාන එංගලන්තයේ ජීවත් වෙන මිනිසුන් හැටියටත් අපි දැන් කෙමෙන් මේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට එමින් සිටිනවා කිව්වොත් නිවැරදි. දැන් අපි ගත්තොත් වර්තමානයේ බ්‍රිතාන්‍යය තුලත් මේ වෙනස්කම් සිදුවීමෙන් පවතිනවා. දැන් මම මුලින්ම කැමතිය මේ කතා බහේ අවධානය යොමු කරන්න දැන් ජූනි 1 වෙනිදාන් පස්සේ අපි එංගලන්තයේ ජීවත් වෙන ලාංකිකයන් හැටියට මේ වැඩසටහනේ අති බහුතරයක් මේ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන අය සම්බන්ධ වෙන වැඩසටහනක් නිසා මම කැමති මේ ප්‍රශ්නෙන් පටන් ගන්න. කොහොමද මේ ජන ජීවිතයත් සමග එකතු වෙන්න ඕනේ? මොකද දැන් ජූනි 1 වෙනිදාන් පස්සේ අපිට ඉස්සරහට යන්න තිබෙනවා. තාමත් මිනිස්සුන් තව කෙනෙක්ව විශ්වාස කරන තත්ත්වයට ඇවිල්ලා නැහැ. මේ සැකේ කියන කාරණෙත් එක්ක මේ ඩිස්ටන්ස් තියාගෙන නැත්තම් ඈත් වෙලා තමයි දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කොහොමද අපි එතනට යන්න මිනිසුන්ට යන්න කියන්නේ? අපි පැතරින් එහාට මේ ගැන කතා කරන්නේ. ඔව් ඒක තමයි වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් ලොක්ඩවුන් එක තිබිලා දැන් පොඩ්ඩක් ඒක නිදහස් කරන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ. මේ රටේ විතරක් නෙමෙයි අතරම ලෝකයේම ඒක දැන් පොඩක් ලිහිල් කරගෙන යන අවස්ථාවක් මේක. දැන් අපි මෙහෙ ගත්තොත් මේගොල්ලෝ මේක ඇත්තටම බලන්න යොදාගෙන තියෙන R number කියලා දෙයක්. දැන් ඒ R number කියන එක ඒගොල්ලෝ මෙෂර් කරන විදි තියෙනවා. ඒ කියන්නේ hospital admissions ගාන, ඊළඟට කී දෙනෙක් ඉන්ෆෙක්ට් වෙලා තියෙනවද, කොච්චර ඩෙත්ස් වෙලා තියෙනවද, ඊළඟට මේගොල්ලන්ගේ තියෙන දත්ත වලින් හොයාගෙන කොහොමද පැතිරිලා තියෙන්නේ. ඒ ගොඩක් විස්තර එකතු කරලා තමයි ඒගොල්ලෝ මේ R number කියන එක හදලා තියෙන්නේ. ඒක හොයන්නේ. ඒ R number කියලා කියන්නේ average කෙනෙකුගෙන් තව කී දෙනෙකුට බෝ වෙනවද කියන එක. දැන් ඒ R number එක එකට අඩු නම් ඒක සෑහෙන හොඳ තත්ත්වයක් දැනට සලකන විදියට. ඒ කියන්නේ එතකොට එක්කෙනෙක්ගෙන් බෝ වෙන්නේ එක්කෙනෙකුට විතරයි. ඒ කියන්නේ තමන්ගේම ළඟම සිටින කෙනෙකුට හැරෙන්න වෙන කාටවත් බෝ වෙන්නේ නැහැ. දැන් ඒක R number එක 0.5 කියන්නේ දෙන්නෙක්ගෙන් තමයි එක්කෙනෙකුට බෝ වෙන්නේ. ඒ වගේ සම්භාවිතාව. දැන් R number එක 2යි කියන්නේ එක්කෙනෙක් එක දෙන්නෙකුට බෝ කරනවා. ඒ විදිහට. දැන් ඕක අනුව තමයි මේගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ මේ රටේ මේ එංගලන්තයේ ඉදිරියට දේවල් පාලනය කරන්න. දැන් මේ දවස්වල R number එක තියෙන්නේ 0.7ත් එකක් අතර. එතකොට එකට අඩු නම් මේගොල්ලෝ තත්ත්වය මේ විදිහට ලිහිල් කරමින් යන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එක අවස්ථාවක මේගොල්ලන්ට තේරුණොත් hospital admissions වැඩි වෙලා හරි ආසාදන ගාන වැඩි වෙලා හරි මොකක් හරි එම දත්ත අනුව තේරුණොත් R number එක එකට වැඩි යනවා කියලා. එහෙම වුණොත් මේගොල්ලෝ ආයෙත් අර lockdown situations වලට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම තමයි මේක පාලනය කරන්න මේගොල්ලෝ හිතා ඉන්නේ. දැන් අපි ඇත්තටම මතක් කරත් මේක මූලික දේවල් කොරෝනා වෛරසය ගැන හිතුවොත් ඇත්තටම මේක බෝ වෙන්නේ කෙනෙකුගෙන් කෙනෙකුටනේ. ඒක යන්නේ person to person transmission එකක් තියෙන්නේ. අනිත් එක ඒක බෝ වෙන්නේ droplets වලින්. ඒ කියන්නේ කටෙනුයි නාහෙනුයි එන droplets. ඒ කියන්නේ බින්දිති. බින්දිති මාර්ගයෙන් තමයි මේක බෝ වෙන්නේ. මේ බින්දිති ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය නෙමෙයි බින්දිති වලින් droplets වලින්. මේ droplets ටිකක් බරයි. මෙන්න ඒක ගොඩක් දුරට යන්නේ නැහැ නිකන් වාතයෙන් යන විදියට. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් මම පොඩ්ඩක් බාධා කරොත් එහෙම. ඒ කියන්නේ දැන් කෙනෙක් කිවිසුමක් කරුවොත් අපි කියනවා දැන් ඔය සාමාන්‍යයෙන් කියනවනේ හචින් කියලානේ අපි කියන්නේ. එවැනි අවස්ථාවකදී දැන් ඒක කෙතරම් දුරකට මේක යන්න පුළුවන්ද කියන එකද ඔබ මේ පැහැදිලි කරන්න හදන්නේ නැත්නම් කැස්ස ඒක කෙතරම් දුරකට යන්න පුළුවන්ද කියන එකද? කැස්සොත් හචිස් එකක් ගියොත් ඒ කියන්නේ
මේගොල්ලෝ කියන්නේ මීටර් 2කට තමයි ඒක යන්න පුළුවන් වැඩිම දුර කියලා. ඒක තමයි මේගොල්ලෝ මීටර් 2ක් විදියට ඩිස්ටන්ස් එක පාවිච්චි කරන්නේ මේ රටේ. දැන් ඔබ දන්නවා ඇති ලංකාවේ ඒගොල්ලෝ කියන්නේ 1 මීටර්. WHO එකේ ඇත්තටම කියලා තියෙන 1 මීටර්. මොකද ගොඩක් රටවල් වල මීටර් 2ක් කිරීම අමාරු කියන තත්ත්වය ඒගොල්ලන්ගේ තියෙන ස්වභාවික තත්ත්වයන් නිසා. ඉතින් දැන් අපේ මේ එංගලන්තේ මේගොල්ලෝ කියන්නේ 2 meters distance එකක් තියාගන්න කියලා. ඒතර ඒක වඩාත්ම එතකොට safe. ඒ කියන්නේ මීටර් 2කට යන එක ගොඩක් අඩුයි මේ droplets. එක්කෙනෙක් කිව්සුමක් ඇරියොත් හරි කැස්සොත් හරි. තියෙන ලෙඩේ තියෙන කෙනෙක්. obviously. ඉතින් දැන් ඊළඟට මේ බින්දිති මේ droplets මේවා අපි closed spaces කියලා කියන්නේ enclosed spaces. ඒ කියන්නේ වහපු ස්ථානවල කාමරවල එහෙම නැත්නම් පොදු වාහනවල ඒ කියන්නේ බස් වල වගේ කෝච්චි වල වගේ වැහිලා තියෙන තැන්වල සුපර් මාකට්ස් වල ඔය වගේ enclosed spaces වල තියන්න පුළුවන් කාලේ වැඩි. දැන් ඒක වාතයේ ටිකක් රැඳෙන්න පුළුවන්. හැබැයි මේක අපි හිතමු එළියක ඉන්නවා කියලා හුලඟත් එක්ක මේක ඉක්මනටම එම ස්ථානේ ඉවත් වෙලා යනවා. ඒක වැඩි වෙලා මේ තත්පර ගානේ ඒ බිඳිති විසරී යනවා. එතකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ අවමයි. ඉතින් මේ අනිත් එක තමයි මේ බිඳිති අපි හිතමු කාමරයක් ඇතුලේ කවුරු හරි කැහැලා මේ බිඳිති වැටුණා කියලා ඔයගලන්ගේ මේසයක් උඩට හරි පොළවට හරි කොයි හරි තැනකට ඒ බිඳිති දවස් 2-3ක් තියෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ කියන්නේ මේ බිඳිති වැටුණා මේ බිඳිති වල තියෙන වෛරසය. වෛරසය දවස් 2-3ක් වුණත් ඒවයි තියෙන්න පුළුවන්. ඉතින් හැබැයි එකම විදිය ඒ බිඳිති වල තියෙන වෛරසය අපේ ශරීරගත වෙන්නේ අපි ඒක අපේ කටට හරි නාහයට හරි මේ ඇස් වලින් යන්න පුළුවන් කියලා කියනවා. ඒවා ඒ ගෙනාවොත් විතරයි අපේ අති. නැතුව ඒක අපේ කටට හෝ නාසයට හෝ අපේ ශරීරගත වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. දැන් මම මෙහෙම ඇහුවොත් එහෙම දැන් මේ අපි මම මේ බොහොම සරල කරන්න මේ ප්‍රශ්නය අහන්නේ. දැන් අපි බොහෝ දෙනෙක් වර්තමානයේ බ්‍රිතාන්‍යය තුල මහා බ්‍රිතාන්‍යය තුල ජීවත් වෙද්දී අපි කෙමින් ජන ජීවිතයට හුරු වෙමින් තියෙනවා. ඒ කොහොම වුණත් මේ මුළු කාලේ පුරාවටම අපි අපගේ එදිනදා ජීවිතයට බඩු භාණ්ඩ ගන්න අපි හැමතිස්සෙම ඒ අදාළ ස්ථානයන් වලට ගියා. අපි නම් නොකිය කතා කරොත් අපේ බඩු ගන්න හැම තැනකටම යනවා. එතකොට ඔබ මේ නොකිය කියන්නේ අපි මේ බඩු ගන්නට යන තැනකදී ඒ වහලා තියෙන තැන්වල මේ අපි කියමු දැන් එයාර් කන්ඩිෂන් දාලානේ මේ තැන් තියෙන්නේ. එතකොට ඒ තැන්වල වැඩි කාලයක් ගත කිරීම තුලින් මේ වෛරසයට ලක්වීමට තිබෙන අවදානම වැඩි කියලා. එවැනි තත්ත්වයන් තුළ ඒ කියන්නේ ඒ බඩු භාණ්ඩ ගන්න යන තැනක්ම වෙන්න ඕනෙත් නෑ. කොහොම හරි වහලා තියෙන තැනක මිනිස්සු වැඩිපුර ගැවසෙන තැනක ඒ ඇතුළත වැඩිපුර කාලය ගත කිරීම තුලින් එවැනි තත්ත්වයකට අවදානමක් තියෙනවා කියන එකද ඔබ මේ කියන්නේ? එහෙම අවදානමක් තියෙනවා. මොකද එන්ක්ලෝස් ස්පේස් එකක කවුරු හරි අපි හිතමු රෝගියෙක් ඉඳලා කිම්මෝමක් හරි කැස්සොත් හරි ඒ බිඳිති ආවොත් වාතයට ඒවා ගසාගෙන යන්න හුලං එහෙම නෑනේ. ඒවා ඒ අවකාශය තුල සැරිසරනවානේ. එතකොට තව නිරෝගී කෙනෙක් ගියොත් ඒගලන්ට ඒක තමන් මුඛ ආවරණයක් පළඳගෙන ගියොත් පොඩි මේ ආවරණයක් තියෙනවා, පොඩි බැරි එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තමන්ගේ ශරීරයට වෙන්න පුළුවන් අවකාශය වැඩි. ඒ වගේම ඒම ස්ථානවල තියෙන දේවල් ඕගොල්ලෝ අල්ලලා ඒ අත අරගෙන නහය කැහුවොත් හරි නියපොතු කනවා හරි මොන හරි කාටට නාහයට ගියොත් ඒක ඒ විදිහටම අපේ ශරීරගත වෙන්න පුළුවන්. දැන් මෙතන මේ හොඳ තැනකට අපි ආවා. දැන් මේ ආවරණ දැන් මුඛ ආවරණ ගැන ලෝකේ එක එක රටවල් එක එක විදිහට දැන් අපි මේ වර්තමානයේ බ්‍රිතාන්‍ය ජන ජීවිතේත් අමාත්‍යවරයෙක් එකක් කියද්දී ලේකම්වරයෙක් තව එකක් කියද්දී විශේෂඥවරයන් තව දෙයක් කියද්දී එක එක දේවල් කියනවා. එතකොට සමහර නගරාධිපතිවරු තව එකක් කියනවා. දැන් ඇත්තටම මේ මුඛාවරණ දාන්න ඕනේද? ඒකෙන් දැමීමෙන් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්ද? මොකද මේ පිළිබඳව මුළු සමාජයේම ඇත්තටම ඔවුන් මේ හරි දැනුමක් නැහැ. මොකද සමහර අය කියනවා දැන් ජපානයේ මීය පෙරේද වාර්තා වුණා
දරුවන් දෙදෙනෙක් මේ මුඛ ආවරණ දමාගෙන දුවන්නට ගිහිල්ලා ව්‍යායාම කරන්නට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතේ නැතු වුණා කියලා. මොකද්ද මේකේ තියෙන தත්ත්වය දැන්? ඔබ ඉස්සල්ලා කියනවා මේ බිඳිති ගැන, මේ බිමට වැටෙන බිඳිති. එතකොට කිවිසුම් කැස්ස ගැන කොහොමද මේ මුඛ ආවරණේ කොහොමද පැලඳිය යුත්තේ? නැත්තම් මුඛ ආවරණ අත්‍යවශ්‍යමද? දැන් මුඛ ආවරණ ගත්තම මුඛ ආවරණයෙන් කරුණු දෙකක් සිද්ධ වෙනවා. දැන් එකක් තමයි අපි මුඛ ආවරණයක් පැලඳුවොත් අපිට තියෙනවා නම් ලෙඩේ අපි දන්නේ නැත්නම් අපිට ඒක තියෙනවා කියලා අපේ බිඳිති එළියට යන එක වළක්වනවා. එතකොට මේ මුඛ ආවරණයේ මේ බිඳිති රැඳෙනවා. ඒ හින්දා ඒවා පිටතට යෑම වළකිනවා. ඒක එකක්. එතකොට ඇත්තටම මුඛ ආවරණයේ ගොඩක්ම වැදගත් වෙනවා සයිලන්ට් කැරියර්ස් ඉන්නේ. ඒගොල්ලන්ගෙන් අනිත් අයට ස්ප්‍රෙඩ් වෙන එක ගොඩාක් දුරටම වළක්වනවා. ඉතින් ඒක ලොකු දෙයක්. අනිත් එක තමයි දැන් මුඛ ආවරණ දැන් මේගොල්ලෝ කියන විදියට මෙහෙ තියෙන විදිහට කියන්නේ කොටන් ලේයර්ස් දෙකක් තියෙන මුඛ ආවරණයක්. ඒ වගේ ඝනකමක් තියෙන මුඛ ආවරණයකින් මේ බිඳිති Tamanට එන්න පුළුවන් එකත් වැළකෙනවා කියලා තමයි දැන් සොයාගෙන තියෙන්නේ. ඒ එහෙම ආරක්ෂාවක් තියෙනවා. හැබැයි මේක පළඳිනකොට ඉතාමත් පරිස්සමෙන් පළඳින්න ඕනේ. මේ කට්ටිය පළඳින්න හරියට දැන් අපි හිතුවොත් සරලව හිතුවොත් දැන් අපේ කටයි නාහේ ඉස්සරහ තියෙනවානේ මේ ආවරණේ. ආවරණේ දැන් පිටපැත්තකුත් තියෙනවා ඇතුල් පැත්තකුත් තියෙනවා. දැන් අපි ඒක පළඳින වෙලාවේ අපේ තියෙන බිඳිති ඇතුල් පැත්තේ තවරෙනවා. ඒ වගේම අපි එළියේ ඉන්න කෙනෙක්ගේ රෝගය තියෙනවා නම් ඒගොල්ලන්ගෙන් එන බිඳිති අපි හරියට ඩිස්ටන්ස් එකක් තියාගෙන හිටියේ නැත්නම් ඇවිල්ලා ඒ මුඛ ආවරණේ එළිය පැත්තේ පතිත වෙන්න පුළුවන්. දැන් ඒ එළිය පැත්තේ පතිත වෙන ඒවා දැන් එකතු වෙනවානේ. ඉතින් දැන් ඊළඟට ගොඩක් කට්ටිය කරන්නේ ඕක එළිය අල්ලනවා, ඕක උස්සනවා, ඊළඟට අතින් ඕක හදනවා, අමතක වෙනවා, කට යටට දාගන්නවා, බෙල්ලට දානවා. ඉතින් ඔහොම වෙනකොට අර බිඳිති ඔක්කොම අතේ ගෑවෙනවා. ඉතින් ඊළඟට ඊට පස්සේ මුඛ ආවරණය ගලවලා ඒ අතින් ආයි නහය කැවුවොත් හරි ඒ බිඳිති අර මුඛ ආවරණය තිබුණාට වැඩක් නැහැ. ඒ තමාටත් ඒ රෝගය පැලඳෙන්න පුළුවන්. මොකද ඒක හරි විදියට පාවිච්චි කරලා නැතුව. දැන් තාමත් වර්තමානයේ මේ තත්ත්ව සහතිකයෙන් යුතු මුඛ ආවරණ තිබෙනවා කියලා ප්‍රශ්නයක් තියෙනව නේද? ඔව් දැන් එහෙම මේකයි දැන් මුඛ ආවරණය ඇත්තටම එහෙම සහතික කරලා තියෙන හොඳ FFP මාස්ක් වගේ හොඳ මාස්ක් ඕනේ හැමතිස්සෙම රෝගීන් එක ගැටෙන වෛද්‍යවරුන්ට. ඒ වගේම සෞඛ්‍ය සේවකයන් නියලී ඉන්න අයට තමයි ඒවා ඇත්තටම වැදගත්. මොකද ඒවයි දැනටම මේ අහිංගයක් තියෙනවා මේ වෛද්‍ය සේවයේ ඉන්න අයට පවා. ඒක හින්දා ඇත්තටම අපි ඒවා පස්සේ යන්න අවශ්‍ය නැහැ සාමාන්‍ය ජනතාව විදියට. මොකද ඒවා පැලඳුවත් වැඩක් නැහැ අර විදියට හරියට පළඳින්න නැත්තම්. ඒක පළඳගෙන ගියත් දැන් ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනව නේද? මේ දැන් කෙනෙක්ට මෙතරම් පැය ප්‍රමාණයක් අපි කියමු තව සති කීපයකින් පස්සේ රාජකාරියට යන කෙනෙක්ට පැය 10ක් 12ක් එක දිගට මේ මුඛ ආවරණය අල්ලන්න නැතුව ඉන්න පුළුවන්ද යාට? ඒක තමයි දැන් මෙහි එක එච්චරම මේක අනිවාර්ය කරලා නැත්තේ මේ රටේ. මොකද එහෙම කරාට වැඩක් නැති හින්දා. ඊට වැඩිය වැදගත් අර ඩිස්ටන්ස් එක තියාගන්න. දැන් සෝෂල් ඩිස්ටන්සින් වැදගත් වෙන්නේ ඒකයි. දැන් ඔයා මුඛ ආවරණය නැති වුණත් මීටර් 2ක දුරස්ථභාවයක් තියන් ඉන්නවා නම් අනිත් කෙනෙක් එක්ක ඔයාට කෙනෙකුට ලෙඩේ හැදෙන්න තියෙන සම්භාවිතාවය හරි අඩුයි. දැන් තවත් එකක් අහන්නම්. දැන් අපි ගොඩක් වෙලාවට අපි දැන් මුඛ ආවරණයක් අපි ගන්න රෝගයෙන් වැළකී සිටින්නට ගොඩක් දෙනෙක් ලොකු මුදලක් මේ වෙද්දී සැලකිය යුතු ප්‍රමාණයකින් මුඛ ආවරණ වල මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි වෙළඳ පොලේ දැන් තියෙනවා රීයුසබල් කියලා. එතකොට ඇත්තට මේව රීයුසබල් ඒවා පාවිච්චි කරන සුදුසුද නැද්ද? ඒ වගේ ඒවා ඒකේ රීයුසබල් කතාව එතකොට මොකද්ද වෙන්නේ? හැබැයි ඒවා විකුණන්න තියෙනවා. ඒවා ගැන නම් මට නම් සහතිකයක් දෙන්න බෑ කල්ප. මොකද මේ එකක් තමයි මම අර කලින් කියපු කාරණේම තමයි තමන් පාවිච්චි කරන විදිය මත රඳා පවතිනවා ඒකේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ ඒක හරියට පාවිච්චි කරේ නැත්නම් කොච්චර සහතිකයේ තිබේ එකක් පැලඳුවත් වැඩක් නැහැ. අනිත් එක ඒ කියන්නේ අපි හිතමු රෙදි එකක් නම් ඊට පස්සේ හොදලා ආයෙත් භාවිතා කරන්න පුළුවන්. හරියට මුඛ ආවරණේ පැලඳුවොත් කොටන්
ලේයර්ස් දෙකක මුඛාවරණයක් අපිටම ඩේන්සුවක් හරි පලන්දලා හරියට ඉස්සරහ පැත්තයි පිටිපස්සේ අල්ලන්නේ නැතුව කොණෙන් විතරක් කන හරියෙන් කනට පලඳන තැන විතරක් අල්ලනවා නම් එහෙනම් ඒක ඔයා ගෙදර ගිහිල්ලා කෙනෙකුට පුළුවන් ගෙදර ගෙනහිල්ලා හොදලා ආයි හොඳට වේලලා ආයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් අපි කියනවා කිවිසුම් සහ කැස්ස. එතකොට දැන් මේ හුස්ම ගන්න විට මේ රෝගකාරක අඩංගු වෛරස් අංශු නැත්තම් දැන් මේ බිඳිති පිටවන්නේ නැද්ද? නැත්තම් මේ ඒක පිටවන්නේ ස්වල්ප වශයෙන්ද? එතකොට ඒ පිටවීමේදී තිබෙන මේ බලපෑම අඩුද? මොකද ආශ්වාස ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට යනවා එළියට බින්දිති. හැබැයි එච්චර දුරකට යන්නේ නැහැ නේ කවුරුත්. එතකොට හරිම අවම වශයෙන් යන්නේ. ඒක හින්දා ඒකෙන් ළඟටම වෙලා හිටියේ නැත්නම් ඒ වගේ කෙනෙක්ගෙන් බෝ වෙන්න තියෙන විදිය හරි අඩුයි. මම තව කියන්න. ගොඩක්ම වැදගත් දේ තමයි ඩිස්ටන්සින්. සෝෂල් ඩිස්ටන්සින් අත හොදන එකයි. මොකද කොයි හරි අල්ලලා අතේ ගෑවිච්ච බින්දිති අත හේදුවොත් අපි හොඳට අත හේදුවොත් ඒක අපේ ඇඟෙන් ඉවත් වෙනවා. ඉවත් කරන්න පුළුවන්. ඉතින් අර ඒක තමයි සෝෂල් ඩිස්ටන්සින් and hand washing හරිම ඉම්පෝටන්ට්. හැබැයි අරවා මුඛාවරණ වගේ දේවල් වැඩි ආරක්ෂාවට Tamanට පාවිච්චි කරන්න පුළුවන්. එකක් ඒක Taman අනිත් කෙනෙකුට ලෙඩේ දෙන එක වලකින Taman නොදැනුවත්ව රෝගය Taman තුල තියෙනවා නම් ඒ වගේම ඒක හරි විදිහට පාවිච්චි කරොත් ඒ කියන්නේ හොඳටම මතක තියාගෙන මේ ඉස්සරහත් පිටිපස්සත් අල්ලන්නේ නැතුව එහෙට මෙහෙට ඒක පොළවන්නේ නැතුව කන හරියට දාන තැන විතරක් අල්ලලා ගලවලා පැත්තකින් තියනවා නම් ආවට පස්සේ හරි විසි කරලා දානවා නම් හරි හොදලා පාවිච්චි කරනවා නම් හරි එහෙමනම් ඒකෙන් ආරක්ෂාවක් තියෙනවා. මම ඉක්මනින් අහන්න කැමති වේලාවත් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙන නිසා දැන් අපි නිවසින් බැහැරව ඉන්න වෙලාවට දැන් මහමග වෙන්න පුළුවන් නැත්නම් පාර්කයක උද්‍යානයක වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට අපි ඇවිදගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට අපිට එතනදී අවදානමක් තියෙනවද? දැන් මුඛාවරණයක් නොමැතිව දැන් මම ගියොත් එහෙම මගේ ගාවින් කවුරු හරි කෙනෙක් ගමන් කරන කෙනෙක්ට වෛරස් එක තියෙනවනේ එහෙම මං ඇවිදගෙන යද්දි පාක් එකක ඒක බෝ වෙන්න වගේ පුළුවන්ද? දැන් මිනිසුන්ගේ ඔළුවේ තියෙන දේවල් මම මේ අහන්නේ. ඔව් එහෙම ඒක තමයි අර හැමතිස්සෙම අවදානමින් ඉන්න ඕනේ. කවුරු හරි මේ ඔබ ගමන් කරන මාර්ගය ඉස්සරහින් කවුරු හරි එනවා නම් එක්ක පාර පනින්න ඕනේ. ඒ වගේ තමන් හොඳ අවදානමින් ඉන්නවා නම් අර ඩිස්ටන්ස් එක තියාගන්න පුළුවන් විදියට ඉතින් ඒක ඉතාමත් වැදගත්. හැබැයි තවත් එකක් තමයි අපි හිතමු ජොගින් කරන අය ඉන්නවනේ දුවන අය ස්පෙෂලි ජොගින් කරන අයගෙන් ගොඩක් ඒගොල්ලෝ හයියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවානේ. ඒ වගේ අයගෙන් ඒ තරමක කියන්නේ වැඩිපුර රිස්ක් එකක් තියෙනවා. ඒ වගේ කෙනෙක් රෝගියෙක් නම් ඔබ බැරි වෙලාවත් ඒ ළඟින් යන්න ගියොත් ඉතින් එහෙම අවදානමක් තියෙනවා. මොකද දැන් මම හැබැයි හුලං එහෙම තියෙන දවසක නම් ඉතින් ඒක හරි ආවමයි. ඔව්. හැබැයි මේ තවත් මේගොල්ලෝ කියන දෙයක් තමයි එහෙම රිපෝට් වෙලා නැහැ කියලා. එළියේ ඉන්නකොට බෝ වෙලා කියලා එහෙම රිපෝට් වෙලා තියෙන හරි අඩුයි කියලා තමයි කියන්නේ. කෙනෙකුගෙන් කෙනෙකුට දන්න කෙනෙකුගෙන් බෝ වෙලා නැත්තම් ගොඩක් වෙලාවට අඩුයි කියලා තමයි මෙහි කියන්නේ. එහෙම එවිඩන්ස් එකක් එච්චර නැහැ කියලා. බොහෝ විට මේ එලිමහන් වටපිටාව වෙන් පැතිරයාම් ඉතාමත්ම අඩුවෙන් වාර්තා වෙලා කියලා තමයි වාර්තාවල කැහැලා හරි එහෙම තමන් ළඟ හිටපු කෙනෙක් ඒ කියන්නේ ඩිස්ටන්ස් එක තියන් ඉඳලා එලිමහනියේ ඉඳලා දැන් මේගොල්ලෝ ඇත්තටම මේ ඒකට අවකාශය දීලා තියෙනවානේ. එලිමහනියේ ගිහිල්ලා දැන් පුළුවන් ඕන තරම් වෙලාවක් තමන්ට ඕනනම් ව්‍යායාම කරන්න ඒ වගේ දේවල් වලට මේගොල්ලෝ අවකාශය දීලා තියෙනවානේ දැන්. ඒ කියන්නේ මොකද එලිමහනියේදී බෝ වෙන සම්භාවිතාව සෑහෙන අඩු හින්දා තමයි ඒක allow කරලා තියෙන්නේ. දැන් මම කැමති මේ අවසාන වශයෙන් මේ මොකද දැන් මිනිස්සුන්ට යම්කිසි අපි ගත්තොත් සරලව කිව්වොත් එක්කෙනා විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ලෝකේ. ඒ කියන්නේ ඒක මේ එංගලන්තේ පමණක් නෙමෙයි ඒක අපි ඉපදිච්ච රට ලංකාවට පමණක් නෙවෙයි. මිනිස්සු හැම කෙනෙක් දිහාම මේ දිහා බලන්නේ වෙනස් විදිහකට. එතකොට දැන්
මේ විශ්වාසය ඇති කිරීම එකාතකින් එක සමාජය තුළ ඉස්සරහට යාමට සෑහන බලපාන කාරණයක් වෙන්න පුළුවන්. අපි පොදුවේ ගත්තොත් මොනවගේ ධනාත්මක චින්තනයක්ද මිනිසුන්ට තියෙන්න ඕනේ යළිත් මේ සාමාන්‍ය ධන ජීවිතයට මේකට පත් වෙන්න. මොකද දැන් අපි කැමති වුණත් අකමැති වුණත් දැන් ටිකෙන් ටික මේක ලිහිල් වෙලා යනවා. දැන් ජූනි 1 වෙනිදා පාසල් පෙර පාසල් ආරම්භ කරනවා. ඊට පස්සේ එතනින් එහාට යනවා. මේ අපි ජීවිතේ තිබ්බතනට අපි හදාගත යුතුයි. ඇත්තටම කල්ප මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ තාමත් අපිට හිතේ තියාගන්න ඕනේ ඕනම කෙනෙක්ට මේ ලෙඩේ තියෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපිට විශ්වාස කරන්න බෑ මෙයාට නම් ලෙඩේ නැහැ. අපි මෙයාත් එක්ක ළඟට ගිහලා කතා කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ ගෙදර පාටි එකකට යන්න පුළුවන්. එහෙම විශ්වාසයක් තාම තියාගන්න අමාරුයි කල්ප. මොකද දැන් තියෙන එවිඩන්ස් වලට අනුව මේ දැන් ඔච්චර ලන්ඩන් වල ඔච්චර ගොඩක් රෝගීන් මරණයට පත් වෙලා එහෙම තියෙද්දි දැන් PCR ටෙස්ට් කරලා බලලා දැන් PCR ටෙස්ට් එක ඕනම කෙනෙකුට රෝගියෙකුට දැන් ලබා ගන්න පුළුවන්. ඒ කරලා තාමත් 13%ක් 14ක් පමණ කට්ටියකට තමයි මේ රෝගේ වැළඳිලා කියලා අපි දන්නේ. කියන්නේ ගොඩාක් අයට වැළඳිලා නැහැ. වැළඳෙන්න අවකාශය තියෙනවා. ඒකින්ද ඒක අනිත් එක තමයි ඒක හින්දා දැන් මේ වෛරස් එක තාම ලෝකෙන් තුරන් වෙලා නැහැනේ. ඔක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද අපිට තාමත් මේ පොඩි සැකයක් හිතේ තියාගන්න වෙනවා මේ අවස්ථාවේ. ඒක ඉතින් ඒක ඇරිලා ඒක ඉවත් වෙලා යයි. දැන් මොකද මේකට බෙහෙත් හොයාගනි, වැක්සින්ස් හොයාගනි. ඕවා ඉදිරියට ලැබෙනකොට මිනිස්සුන්ට මේකේ තියෙන අවදානම අඩු වෙනකොට ඊට පස්සේ අපිට සැකයක් හැරලා පුරුදු පරිදි අපේ ජීවිතවලට ආපහු යන්න පුළුවන් වෙයි. හැබැයි එතකන් දැනට පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අවුරුදු 70ට වැඩි අයයි ඒගොල්ලෝ නම් අයිසොලේට් වෙලා ඉන්න තරමටම හොඳයි. තාමත් ඒ වගේම අර අනිත් ලෙඩ රෝග තියෙන අපි කියන්නේ සිවියර් රිස්ක් කියලා highest risk එකක් කියන වගේ ලියුම් එහෙම මෙහෙ අර කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ තාමත් මේගොල්ලෝ කියන්නේ ෂීල්ඩ් වෙන්න කියලා ජූනි අන්තිම වෙනකම්. මට තව විනාඩි එකමාරක් විතර තියෙනවා. මම කැමතියි මේ දැන් මේ රෝග තත්ත්ව නිසා දැන් සාමාන්‍ය රෝගේ තියෙන අයත් ස්පිරිතාලවලට යෑමෙන් වැළකී සිටිය අවසාන වශයෙන් ඔබ ඒ ගැන යමක් කිව්වොත්. ඔව් ඒක ඉතාමත් වැදගත්. දැන් මේ වෙන කිසිම රෝග ලක්ෂණයක් වෙන රෝග ලක්ෂණ මතුනොත් කරුණා කරලා පෙර පරිදි ඔබගේ GP ගාවට හරි ඒ කියන්නේ මේ ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එකට හරි යන්න ඔබට අවකාශ තියෙනවා. ඒ ගැන කිසිම පැකිලීමකට පත් වෙන්න එපා. වෙන කිසිම පපුවේ අමාරු හරි වෙන ඇස්මා වගේ ලෙඩ හරි උස්ම ගන්න බැරි කැක්කුමක් හරි මොකක් හරි එහෙම රෝග තත්ත්වයක් ආවොත් කරුණා කරලා GPට කතා කරන්න. මොකද දැන් GPලට ගොඩාක් විදි තියෙනවා. ඔයගලන් මේ රෝගීන්ට පුළුවන් GPලව කන්ටැක්ට් කරන්න. ඒ කියන්නේ ඔන්ලයින් කියලා කන්ටැක්ට් කරන්න පුළුවන්, කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්න පුළුවන්. GP ප්‍රැක්ටිස් එකට ගියේ නැති වුණාට වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඩෙෆිනිට්ලි ගොඩාක් විදි තියෙයි ඔයගලන්ට GPව කන්ටැක්ට් කරගන්න පුළුවන්. එහෙනම් ඒවා යූස් කරලා වෙන ලෙඩ කියන්නේ සිම්ප්ටම්ස් තියෙනවා නම් බල ඉන්න එපා. ඒවට අවශ්‍ය ඒ වගේ විශේෂයෙන්ම ලම්ස් වගේ දේවල්, බ්‍රෙස්ට් ලම්ස් ඒ වගේ දේවල් ගොඩක් දේවල් මේ අතපසු කරන්න එපා. ඒවට අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය පරිදි ලබා ගත යුතුයි වෙනදා වගේම. බොහොමත්ම ස්තුතියි ඔබගේ මේ වටිනා කාලේ විශේෂයෙන්ම කාර්යබහුල වුණත් අපේ අසන්නන් වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ඉදිරිපත් කරපු කාරණා අතිශයින්ම වැදගත් කාරණා වනවට කිසිම සැකයක් නැහැ. ඒත් එක්කම බොහෝ දෙනෙක්ගේ හිතේ තිබුණු ප්‍රශ්නයක්ව තිබූ කාරණාත් අපි මේ අතරවාරයේදී මතක් කරා. අපිට අර වෙනදා ගන්න වගේ ප්‍රශ්න ගන්න බැරි වුණත් අපි මොකද මේ වෙනස් විදිහකට මේ දවස්වල අපි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. කෙසේ වෙතත් අපි ඔබ වෙනුවෙන් මේ හැමදාම සතිපතා මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. අපි ඉදිරියේදී සුපුරුදු ඒ ප්‍රශ්න වලට උත්තර දීමටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් බොහොමත්ම ස්තුතියි ඔබට අදත් වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් මා ඒත් එක්කම විරාමයකට යන්නට කැමතියි. ඔබ මේ රෙඩි සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින් අපි ඉක්මනින්ම විරාමයකට ගිහිල්ලා එන්න. විරාමෙන් පස්සේ යලිත් අපේ සුපුරුදු විශේෂාංග සමගින් සම්බන්ධ වෙමු. ඉතින් කොහොමත් යන්න
දෙහි යාලය සංගවා ඉන්නට තිබුණා නොදැනුණානං සංසාර ප්‍රේමය දුර නැවිත් ඉන්න තිබුණා ඇය පසු කරන් හිත තද කරන් ඔහේ ඇවිද ගිය ප්‍රේමය සංගවන්න තිබුණා සංගවන්න තිබුණා හන්තාන කඳු මැද තනි වෙලා එකම හුස්මක් දෙකට වෙදෙනා නුඹ කඳු මුදුනේ සංගවා එන සුළඟ මට සිනහවී හැදුනා ඇය පසු කරන් හිත තද කරන් ඇවිද ගිය ප්‍රේමයම සංගවන්න තිබුණා මට සංගවන්න තිබුණා හඬින් මගේ ආදරේ කියලා නැවතුමක් ගැන හිතක් නැතිවා වියෝරාගය හිතට දීලා මම නැතිව නිවන් මග සොයලා ඇය පසු කරන් හිත තද කරන් ඇවිද ගිය ප්‍රේමයම සංගවන්න තිබුණා මට සංගවන්න තිබුණා යළිත් අපි සම්බන්ධ වන්නේ ඒ විරාමයෙන් අනතුරුව. ඉතින් මා හිතනවා ඒ කතාබහේදී ඔබට සෑහෙන දැනුවත් කිරීමක් ලැබෙන්නට ඇති කියලා. අපගේ උත්සාහයත් අප මේ වර්තමානයේ මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් ඒත් එක්කම අපගේ ප්‍රජාව දැනුවත් කරන ගමන්ම මේ වර්තමානයේ මේ ඇති වී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයේ යම් යම් තැන් අපිට පැහැදිලි කරන්නට පුළුවන් නම් සමාජයේ දැනුවත් කිරීමට පුළුවන් නම් එය ඒ කරුණු සොයා බලා දැනුවත් කිරීමට අපිට හැකියාවක් තිබෙනවා. ඒ තමයි අපිට කල හැකි ලොකුම දේ. ඒ නිසා අපගේ උත්සාහය අපිට හැකි පමණින් අපගේ ප්‍රජාව දැනුවත් කරන්නට. ඉතින් ඔබට ඒ කරුණු ප්‍රයෝජනවත් වූ අයයි මා කල්පනා කරනවා. ඒ නිසාම තමයි අපි එම අවස්ථාව ඔබ වෙත
ලබා දෙන්නේ. ඒත් එක්කම අපි වෛද්‍ය පූර්වී හේවා පත්‍රිකයටත් ස්තුතිපන්ත වෙනවා නැවත වතාවක්. ඇයගේ මේ අවිවේකී කාල සීමාවකදී වුවත් ශ්‍රී ලංකීය ප්‍රජාව වෙනුවෙන් ඒත් එක්කම ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින් සම්බන්ධ වෙලා අපගේ ප්‍රජාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් දැන් මං සූදානම් වන්නේ මේ පසුගිය දවස්වල අපිට තවත් දේවල් බොහොමයක් තිබෙනවා කතා බහ කරන්න. ඒකට මත්තෙත් මම මතක් කරන්න ඕනේ මේ වැඩසටහනේ දැන් මේ විරාමෙන් පස්සේ අපි එද්දී ගීතයක් අහගෙනම ආවා. ඉතින් ඒ ගීතය ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඒ ගීතය ගායනා කරන්නේ දුමල් වර්ණකුළු සූරිය. ඒත් එක්කම සංගීතයේ නායන කරුණාත්මක තමයි මෙහි සංගීතය. දීනා රසාංජලි තමයි පොඩුනානම් ගීතයේ පද රචනා කරලා තියෙන්නේ. ඉතින් ඒක මම අමතක වෙන්නේ ඉස්සෙල්ලා කිව්වේ මොකද මේ ඔබ අපි මේ වැඩසටහනේ බොහෝ විට උත්සාහ කරනවා අලුත් ගීත ඔබ වෙත ගෙන එන්න. මොකද ඒ අලුත් ගීත ඔබ වෙත ගෙනට උත්සාහ කරන්නේ පුනපුනා කියන්නේ ඒ විට තමයි මේ නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ අපිට මේ රටින් පිට ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙත ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ. මම මේ කතා කරන්න යන කාරණේ අපි වෙනදට නම් ක්‍රිකට් ටෝක් විශේෂාංගයක් තිබෙනවා සඳුනත් එක්ක. නමුත් මේ දිනවල තිබෙන මේ තත්ත්වයන් එක්ක ඇත්තටම අපි ක්‍රිකට් ටෝක් විශේෂාංගය යලිත් ක්‍රීඩාව ආරම්භ වන තෙක් අපි තාමත් අපි සැලසුම් කළා නැහැ ආරම්භ කරන්නට. කෙසේ වෙතත් යලිත් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ ශ්‍රී ලංකාව තුළ ආරම්භ වීමෙන් පස්සේ අපි ක්‍රිකට් ටෝක් විශේෂාංගය සුපුරුදු පරිදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක මේ හදන්නේ ක්‍රිකට් ගැන කතා කරන්න. ඒ තමයි දැන් මේ හෝමාගම ප්‍රදේශයේ ඉදිරිකිරීමට යන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන බොහෝ කතාබහක් ඇති වුණා. ඒ කතාබහ කෙතරම්ද කියනවා නම් අවසානයේදී මීට දින කීපයකට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවකුත් කඳවලා යම්කිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒට හේතුපාදක වුණේ හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වුණ අය කියන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන කතාවක් එළියට ආවත් එක්කම. ඒට හේතුනේ හිටපු අමාත්‍ය බංගලු ගුණවර්ධනගේ ප්‍රකාශයක් එක්ක ඔහු කියනවා රටට සත්‍යයක්වත් යන්නේ නැතුව මෙහෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රටට ලබා ගැනීමට හැකියාව තියෙනවා කියලා. ඒ ගැන බොහෝ ශ්‍රී ලාංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අප්‍රසාදය පළ කරා. විශේෂයෙන්ම මහේල ජයවර්ධන ඍජුවම මේට අප්‍රසාදය පළ කරමින් සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු නව ක්‍රීඩාංගණයේ සෑදීම කෙසේ වෙතත් පවතින ක්‍රීඩාංගන යොදා ගනිමින් හෝ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරඟ පවත්වා නොමැති බවද පෙන්වා දුන්නා. ඒ කතා අතරේ මා කැමති මේ කතාව මෙහෙම යන්න. දැන් මේ කතාවට මුල පුරද්දී වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස පෙනී සිටින ශම්මි සිල්වා සහ පත්වී සිටින ශම්මි සිල්වා මෙහෙම කියනවා. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ ඉදිරිකිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිම ආකාරයකින් ආණ්ඩුවේ මුදල් යෙදවීමක් සිදුවන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 30-40ක් අතර මුදලක් වැය වනු ඇතැයි පවසන සභාපතිවරයා ඒ වසර 15කට යටත්ව ගන්නු ලබන බැංකු ණයක් මගින් ඉදිකරන බව පවසා සිටියා. මේ ව්‍යාපෘතිය මීට වසර 4කට පමණ පෙර ඉදිරිපත් කරපු එකක්. ඒ දල සලහ පෙරම ක්‍රීඩා ඇමතුමා තමයි මේකට ක්‍රීඩා අමාත්‍යාංශ අනුමැතිය ලබා දී ඉඩම ඉක්මනට ලෑස්ති කරලා දුන්නේ. අපි වසර 15ක් ගෙවන විදිහට බැංකු ණයක් කරන් මේ ක්‍රීඩාංගණය ඉදි කරන්නේ. තවම අපට ඉඩම පවර්ලා නැහැ. ඉඩම පවරපු ගමන් අපි බැංකු ණය අරන් ක්‍රීඩාංගණේ වැඩ පටන් ගන්නවා යනුවෙන් ඔහු කියනවා. රට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන කීපයක් තිබේදී මේ මොහොතේ ක්‍රීඩාංගනයක අවස්ථාවක් තිබේදී සභාපතිවරයාගේ විමසද්දී සභාපතිවරයා කියන්නේ කොහොමත් මේ ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු අවසන් වන්නේ තම අවුරුදු 4ක්වත් යනවා.
2023 සහ 31 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවල සත්කාරත්වයේ අපි ඉල්ලා තියෙනවා. ඒ නිසා අපි සත්කාරත්වයේ දානවා නම් අවම වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන 10ක්වත් තියෙන්න ඕනේ. පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයේ පවුම් බිලියනයක් ලාභ තිබුණා. අපටත් ලෝක කුසලාන තරගාවලියක සත්කාරත්වයේ දාරන්න පුළුවන් වුණොත් ඩොලර් මිලියන 100ක් රුපියල් මිලියන 14700ක විතර ලාභයක් උපයන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෙත්තාරම් ක්‍රීඩාංගනයේ මැච් එකක් තිබ්බොත් හැමදාම ප්‍රේක්ෂකයෝ 5000ක් විතර ටිකට් නැතුව යනවා. අපි මේ හදන්නේ ඉන්න ක්‍රීඩාංගනයේ එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ ක්‍රීඩාංගනයේ ඉදිවෙන්නේ අධිවේගී මාර්ගයකට ආසන්න ප්‍රදේශයක වීමත් ප්‍රේක්ෂකයන්ට පහසුවක් යන වෙනත් ඔහු කියනවා. ඉදිකිරීමට යෝජිත අදාළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආසන 60,000කින් සමන්විතයි. ඉදිකිරීමේ පළමු අධීරයේම ආසන 40,000කින් කොටස අවසන් කරන අතර දෙවෙනි අධීරයේ 20,000කින් යුත් කොටස අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම මේ වෛරස් තත්ත්වයේ හමු ඉන්දියාවේ, ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ වැනි ලෝකයේ ප්‍රබලතම ක්‍රිකට් ආයතන මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක් පවතන බවට විදේශ මාධ්‍ය සඳහන් කර සිටිදී. තවත් වසර දෙකක් ගතවන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි මූල්‍ය අර්බුදයක් හට නැගුණාටයි සභාපතිවරයා කියනවා. මේ ඔහු කියන කතන්දර ටික තමයි මම මේ කියාගෙන යන්නේ. හොඳින් අහන්න හරිද? වෛරසයේ තත්ත්වයේ හමුවේ කල්තබීමට ලක් වූ තරඟාවලි නවත් පැවැත්වීමට සම්බන්ධයෙන් එංගලන්තයේ සහ ඉන්දියාවේ ධනාත්මක උත්තර දීලා තියෙනවා. එංගලන්තයේ සහ ඉන්දියාව අතර තරඟාවලියෙන් තමයි අපිට වැඩිම ආදායමක් එන්නේ. ඒ නිසා තරඟ විකාශන අයිතීන් සම්බන්ධයෙන් ප්‍රශ්න වෙන්නේ නැහැ. මේ තත්ත්වයේ තව අවුරුදු දෙකක් තිබුණොත් අපි ස්ථාවර මට්ටමේ ඉන්නවා යනුවෙන් සභාපතිවරයා කියනවා. IPL SPL දෙකෙන් එකක් මේ වසරේ ලංකාවේදී තියෙනවා. මේ අතර දින නිමයකින් තොරව කල්තබන ලද ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරලා තියෙනවා. යම් හේකින් ඉන්දියා ක්‍රිකට් ආයතනය ඒ සඳහා කැමැත්ත ලැබුණොත් අගෝස්තුවේ පැවැත්වීමට අපේක්ෂිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරඟාවලිය 2021 දක්වා කල්තබා ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය මේ වසරේ පැවැත්වීමට කටයුතු යොදන බවට ශම්මි කියනවා. මෙන්න ඒ තමයි ශම්මිගේ ධනාත්මක කතාව. හරි. දැන් අපි අහමුකෝ දැන් මේ කතාවනේ ශම්මි කියන්නේ. එතකොට දැන් ශ්‍රී ලංකාව කියන දූපත ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ වී ඇත්තේ ක්‍රිකට් ගැහැලි වලටයි. මේ ක්‍රිකට් ගැහැලි වල නිරත ක්‍රීඩකයෝ දෙපිරිසක් මේ දිවෙනේ වාසය කරනවා. එක් ක්‍රීඩකයෝ පිරිසක් පිත්තෙන් පන්දුවට පහර දී ශ්‍රී ලංකාව නැමැති කුඩා දූපත ලෝකයට ගෙන ගොස් ජනතාවගේ හදවතේ සදාකාලික වීරයෝ බවට පත් වී සිටිනවා. අනෙක් ක්‍රීඩකයෝ පිට්ටනියට පය තබන්නේවත් නැතුව, පිට අතින්වත් අල්ලන්නේ නැතුව ගැහිලි ගහන්නට උපන්ගේ දක්ෂයෝ. මේ ක්‍රීඩකයන්ගෙන් පිරිසක් කොළඹ 7 මේත්‍රෙන් ප්‍රදේශයේ ක්‍රිකට් මූලස්ථානයේ ජීවත් වන අතර ඔවුන්ගේ ගැහිලි වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන අනෙක් ක්‍රීඩකයෝ පාර්ලිමේන්තුවේ ජීවත් වෙනවා. මොවුන්ගේ ගැහිල්ලේ තරම කොහොමද කියනවා නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී කාර්යාලයක් දැන් පිහිටා තිබෙන්නේ ලංකාවේ. අද මේ දූපතේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය කොතරම් දෙයක් වටිනා තීන්ත හෝ අපේ කතා මේ කාලේ නාස්ති කරන්න සිදුව ඇත්තේ මේ කම්බා හොරුන් ගැන කතා කරන්නට නැත්තම් ලියන්නට වීමත් කියලා අපි කියන්න කැමතියි. මේ හොරු රැළ විසින් ගහන්නට හදන තවත් අමරණීය ගැහිල්ලක් තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන 41ක වීදමෙන් ඉදිකිරීමට සූදානම් වන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අලුත්ම කතාව. දැන් ලෝකය කොරෝනා වසංගත හේතුවෙන් ලෝකයේ ආර්ථිකයේ රිම් එකෙන් යද්දී ඇමරිකානු ඩොලර් 40ක් වැය කර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යන ලෝකයේ පළමු රට ලංකාව විය හැකියි. ඒකාතකින් ලෝක වාර්තාවක්. මේ ක්‍රීඩාංගණය ඉදිකිරීම ගැන තොරතුරු මුලින්ම එළියට එන්නේ හෝමාගම ආසනයේ ආණ්ඩුපක්ෂ සංවිධායක බන්දුල ගුණවර්ධන මම මුලින්ම කිව්වා වගේ. ඉතින් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා දියගමින් අක්කර 28ක් පවරා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ගිය නිසා තමයි මේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පසුගිය දිනක දියගමට ගොස් ක්‍රීඩාංගණයේ සැලසුම් නිරීක්ෂණය කරන අයුරුත් මාධ්‍යයට වාර්තා වුණා. එතෙන් ඉඳලා ක්‍රීඩාංගණය ඉදිකිරීමට එරෙහිව බවුන්සර් පන්දු වර්ෂාවක් ආවා කිව්වොත් නිවැරදි. ඒට මහේල ජයවර්ධන පා මුලින් කිව්වා වගේ රෝෂන් මහනාම අර්ජුන් රණතුංග වැනි ක්‍රීඩකයන් ප්‍රමුඛත්වය ලබා දුන්නා. නැත්තම් ඔවුන් ඉදිරියෙන්ම ඒ බවුන්සර් පන්දු යවන්නට ක්‍රියා කරා. ඔවුන්ගේ තර්කය වුණේ ලෝකේ හැම රටක්ම මේ මොහොතේ මහා පරිමාණ ඉදිකිරීම නතර කරන තිබියදී ක්‍රීඩාංගණයක් ඉදිරි කිරීමට පමණක් මෙතරම් මුදලක් වැය කිරීම ජාතික අපරාධයක් කියලා.
මේ මුදල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවන ලෙස ඔවුන් ඉල්ලුවා. ඒත් එක්කම ක්‍රීඩාංගණයට එරෙහිව විරෝධතා කොරෝනා වෛරසයට වඩා වේගයෙන් පැතිර යද්දී ක්‍රිකට් ආයතන නියෝජනයක් නිකුත් කරමින් පැවසුවේ දීගම ඉදිරිකිරීමට ගිය ලොකුම ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ආයතනයේ පූර්ණ ව්‍යාපෘතියක් බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැහැලි එළියට එන්නේ මෙතෙන් පටන්. මම මෙහෙම කියන්න. දැන් ලංකාවේ ක්‍රීඩා පිටිය හදපු හැටි අපි දැක්කා. පසුගිය කාලේ සූර්ය ක්‍රීඩා පිටිය හම්බන්තොට කොහොම ගැහිලි ටිකක් ගැහුවද? ඒ ගැන කතා කරලා වැඩක් නෑ. දැන් ඒව හොයන්නෙත් නෑ. හැබැයි ඒ කාලයක් ඒ ගැන කතා කරා. ඒ නිසා වන්නට ඕනේ ශම්මිලත් මේ බය නැතුව මේ ගැහිල්ලට එන්නේ. මොකද ශම්මිල දන්නවා මේ කොරෝනාත් එක්ක ඔවුන්ට වැඩි කල් රැඳෙන්න බෑ. මේ කොරෝනා වෛරසෙත් එක්ක ලෝකයේ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට බලපාන බලපෑම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා අතර කොතරද ඉන්නේ කියන කතන්දරත් එක්ක. එය මනාවට මහේල අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා තිබු එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා. ඔහු පෙන්වා දුන්නා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොතරද තියෙන්නේ, ශ්‍රී ලංකාවට වැරදිලා තියෙන්නේ කොතරද, මේ ණය ගත්තොත් කොතරම් මුදලක් ණය වශයෙන් ගෙවන්නට සුදු වෙනවාද, මේ වර්තමානයේ තිබෙන ක්‍රීඩා පිටිවලවත් අඩුම ගානේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවාද, පළමු පෙළ කණ්ඩායම් ක්‍රීඩා කරනවාද යන්න ඔහු පෙන්වලා දුන්නා. මේ සියලුම කාරණා පෙන්වලා දෙද්දි අග්‍රාමාත්‍යවරයාට තේරුම් ගියා මේ ශම්මි නැත්තම් අපි අර කතා කරපු ගැහිලිකාරයන්ගේ දෙවෙනි ගැහිලිකාරයෝ ඉන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රීඩා කරන්නේ නැති, පිට්ටනීට පය ගහන්නවත් නැතුව, පිත්ත අතින්වත් අල්ලන්නේ නැතිව ගැහිලි ගහන අය. එන්නේ ගැහිලිකරුවන්ගේ තරම තේරුණා. ඉතින් මේ සාකච්ඡාවට ඇත්තටම සරත් ජයසූරියලා, රොෂාන් මහනාමලා, කුමාර් සංගක්කාරලා, අසිත් මාලිංගලා, මහේල ජයවර්ධනලා සහභාගී වීම මම හිතන්නේ අපි ලෝකේ ඈත රටක ඉඳගෙන 75000ක් ඈත ඉඳලා අපි ඒක ඉතාමත් ධනාත්මක දෙයක් විදිහට දකිනවා. ඔබලටත් තිබ්බා මේක දේශපාලනයේ ගාවගෙන පැත්තකට වෙලා ඉන්න. හැබැයි මේ කරපු දේ නිසා මේ කරන්න ගිය දේ වැළකුණා. මොකද මේ වෙලාවේ අවශ්‍ය ක්‍රීඩා පිටි නොවන බව ඕනෑම කුඩා දරුවෙකුට උනත් තේරෙනවා. ශම්මිට තේරෙන්නේ නැතුණාට. මොකද ශම්මිට එහෙම හිතන්න මොලයක් නැහැ. මොකද ශම්මිලට එහෙම හිතන්න මොලයක් තිබෙනවා නම් මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. අනිත් එක ශම්මි කාගේ අතකොළුවක්ද කියන එක, අතකොළුවක් බූ ශම්මි අද ඉන්නේ කොහොමද කියන එක ගැනත් මිනිසුන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. කෙනෙක්ගේ අතකොළුවක් වෙලා පැමිණි ශම්මි අද මේ රඟපාන චරිත කුමක්ද කියන එකත් බොහෝ දෙනෙක්ට ගැටලුවක් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ කණ්ඩායම උත්සාහ කරේ යලිත් ශ්‍රී ලංකාවට, ලංකා රජයේ වේවා කවුරු ගේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේවා මේ කොහොම ගෙව්වත් මේ මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවෙන් සතයක් අය නොවන වුණත් ඒ කොහොම කතා කරත් කිසි කෙනෙක්ට අයිතියක් නැහැ. සාධාරණීකරණයට ලක් කිරීමට නොහැකි ව්‍යාපෘති සාධාරණීකරණය කරන්න. දැන් අපි දැක්කා වරාය අධිකාරියට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය කොච්චරම්ද කියලා සූර්යව හදලා. සූර්යව හදන්න ඒ මුදල් ලබාගත්ත හැටි. අන්තිමට දැන් වරාය අධිකාරියට මේ පැහැරහැරපු මුදල් ප්‍රමාණය කෙතරම්ද කියන එක පස්සේ කාලෙක 2017 වසරේ ආවා. ඒ ව්‍යාපෘතියට වෙච්ච දේවල් ගහපු මුදල් කොහොමද කියලා කවුරුත් අද කතා කරන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එහෙම තියෙද්දි මේ කොරෝනා තියෙද්දි මේ ගහන්න හදපු ගැහිල්ල නම් මාරයි. මේ ගැන කතා කරන්න බොහෝ දේවල් අපිට ඉදිරියේදී ඉතිරි වේවි. මොකද ඒකට මග පාදලයි මේක මෙතන නැවැත්තුවේ. කෙසේ වේවා සන්තෝෂයට කාරණය තමයි මෙන්න මේ ව්‍යාපෘතිය දැන් අත්හිටුවා තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන්. හැබැයි මේක බොරු ෂෝ එකකට මේ මැතිවරණ ඉවරනකම් කරපු එකක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් ඇත්තටම අග්‍රාමාත්‍යවරයාටත් මේ පිළිබඳව වග කියන්නට වේවි. මොකද ඔහු එකවරක් පෙරදුනේ ඔහු වර්ධි කරපු නිසානේ. දැන් දැනදැනත් දැන් මිනිස්සු බලන් ඉන්නවා ආයේ කරන වැරදි ආයේ කරනවද, දවල් මිගෙල් රෑ ඩැනියල්ද මේ සෙල්ලම කියන කතන්දරේ මිනිස්සු බලන් ඉන්නවා. ඉතින් ඒ බලන් ඉන්න ගමන් ඔබලටත් බලන් ඉන්න කියනවා මේ විරාමයෙන් පස්සේ යලිත් ඔබ සම්බන්ධ වෙන තෙක් රැඳී සිටින්න මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP ගීතයක් අහලම අපි විරාමයට යමු.
සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමු වෙන්න එක ගන්න වේදෝ දුන්යාමෙන් අහනවා හැමරේම ඒගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා හැමරේම ඒගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා උණුසුම් හදවත ඇගේ සිනහස තාම අපේ හිතේ උණුසුම් හදවත ඇගේ සිනහස තාම අපේ හිතේ දකිනා මාරක පවා මගේ මුළු හිතම ගිනිගනේ මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දෙනේ මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දෙනේ හිත ගැහිනාමේ හිතලේ සැඟවෙන ඔබගේ අපතුරේ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමු වෙන්න දැක ගන්න වේදෝ දුන්යාමෙන් මං අහනවා හැමරේම ඒගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා හැමරේම ඒගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා ආදරේ කියන්නේ පපුව හීරෙන එක. එහෙම නැත්නම් hina වෙන එක. දිය පෙරලිය තලු නෙලන්න ගියදා වැටුණු අනෝරා මහවරුසාවේ කිරිල්ලියකසේ මාඋනුසුම් කර පැවසනේ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවනේ අමල් බිසෝ ගැන කතා කියාදී ඇඟිලි තුඩින් මගේ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර
කිරි අම්මේ වැලිපිල්ලෑවේ නුඹේ නමින් තව ඉත්ද පිපෙනවා හැන්දෑවේ ගරා වැටී ගිය බුලත් පන්දලම් කඳුළු සලනවා සංකාවේ දිය බෙරලිය දලෝ නෙලන්න ගියදා වැටුණු අනුරා මහවරුසාවේ කිරිල්ලියකසේ මාඋනුසුම් කර පැවසෙනේ මට මතකයි කිරි අම්මේ වියන්නැදේමා තනිව නිදත්දී නුඹේ සුවඳමයි දැවටෙන්නේ අනෝතප්තවිල් තෙරේඉඳන් නුඹ හිනාවයන් මට කිරියම්මේ දිය පෙරලිය දලු නෙලන්න ගියදා වැටුණු අනුරා මහවරුසාවේ කිරිල්ලියකසේ මාඋනුසුම් කර පැවසෙනේ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවනේ අමල් බිසෝ ගැන කතා කියාදී ඇඟිලි තුඩින් මගේ හිස සනසාපන් නිවන් පුරේ ගිය පිම්බර කිරි අම්මේ ඉතින් විරාමයත් එක්ක ඒ රසවත් ගීතයට සවන් දීලම තමයි අපි යලිත් ඔබත් සමග මේ වැඩසටහනේ අවසාන භාගයට මෙසේ එක්කාසු වන්නේ. ඉතින් මම හිතනවා අද වැඩසටහනේ අපි බොහෝ දේ කතා කරා. බොහෝ තැන් අපි ස්පර්ශ කරන්න උත්සාහ කරා. ඒ වගේම සමාජයේ අපගේ ප්‍රජාව දැනුවත් කරන්නටත් අපි මේදී උත්සාහ කරා. ඉතින් මා අද මේ වැඩසටහනේදී වැඩසටහන අවසානයේදී පසුගිය දිනවල සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට කැමතියි. මෙහි එක තැනක් තමයි මේ ලංකාවේ මේ කොරෝනා වෛරසය පැවති සමය දැන් ක්‍රමයෙන් අවසානයත් එක්ක පැමිණ සිටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙසේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේ කොරෝනා වසංගතය විසින් පොදු සමාජයේ පොදුවේ ගත කරමින් සිටි මේ සාම්ප්‍රදායික සාමූහික ජීවන රටාවට යොමු වෙලා තිබ්බනේ. ඉතින් මේ ජීවන ක්‍රියාවලියේ ටිකක් ලේසි පහසු එකක් නෙවෙයි. මොකද එක තැන ඉඳගෙන මේ එක විදිහට කටයුතු කරන එක විනයගරුක වෙන එක මේ සියලුම දේම මේක ඇතුලේ තිබ්බා.
ඉතින් දැන් මේ සියලුම කාරණා අතුරේ මාධ්‍ය හැසිරීම පිළිබඳවත් අපි යම්කිසි අවධානයක් යොමු කරා. දැන් මේ කොරෝනා අතරතුරේදී දේශීය සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය COVID-19 පුවත් වාර්තාකරණය සඳහා විශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නා. ඉතින් ඒ නිර්දේශ උල්ලංඝනය වුණොත් මොනවද කරන්න කියලාත් ඔවුන් කිව්වා. හැබෑවටම ලංකාව තුළ පුවත් වාර්තාකරණයේදී මුද්‍රිත වේවා ඒත් එක්කම මේ ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් නිරූපණය කිරීම සඳහා ජනප්‍රිය ධාරාවේ ක්‍රම සහ විධි වාර්තා කරාද ඒත් එක්කම ප්‍රස්ථාර මගින් යම් යම් දේවල් ජනතාව වෙත ප්‍රත්‍යක්ෂ කිරීමේදී ඒ ක්‍රමවේදයන් හරියට කරාද ඒත් එක්කම විෂයමූලික ප්‍රවෘත්ති ආවරණයකාරයෙන් බැහැරව ගොස් ආඛ්‍යානකරණය වෙත යොමුවෙන් තිබුණා කියන එක අපිට පෙනෙන්නට තිබුණා කියන එකත් එක්ක මම හිතන්නේ ඔබ සියලු දෙනාම එකග වෙනවා කියලා මම හිතන්නේ. ඉතින් දැන් මේ කතාව ඇතුලේ මාධ්‍ය විසින් නිර්මාණය කරන්නා වූ චරිත සහ සිදුවීම් දිහත් අපි හිතාමත්ම ඕනෑකමින් බලාගෙන හිටියා. මේ අතරතුරේ වීරත්වය විවිධ චරිත හරහා කරන්නා වූ සිදුවීම් දේශහිතේශී සහ දේශද්‍රෝහී රාජ්‍ය හිතකාමී රාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආදී වශයෙන් ගත් කල විවිධ මාධ්‍යයට අවශ්‍ය විදිහට වීරත්වය එත් එක්කම දුෂ්ටයන් බිහිකිරීමේ ප්‍රවණතාවයක් මේ කාලය තුලත් අපි දැක්කා. දැන් මෙතනදී අපි දැකපු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි විවිධ මාධ්‍ය දැන් සමහරක් මාධ්‍ය තිබ්බා ඔවුන්ට මොන දේ තිබ්බත් ඒ ඔවුන් දැක්කේ හොඳ පමණයි. සමහරක් මාධ්‍ය තිබ්බා ඔවුන් දැක්කෙම බ්‍රේකින් නිවුස් කගා දකින්නේ නරකම තමයි. නරක විතරමයි. ඉතින් මේන් මනාවට පැහැදිලි වෙනවා ඔවුන්ගේ දේශපාලන භාවිතාව මේ මාධ්‍යයන් හැසිරීමේ. ඒ කොහොම වුණත් දැන් කොරෝනා මර්ධන විශේෂ ශ්‍රී ලංකා රාජ්‍ය සමත් රාජ්‍යයක් ලෙස පේන් කිරීමේ වගේම බොහෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ලංකාවේ බාර අරගෙන තිබ්බ කියන කාරණේ අපි දැක්කා. එය මේ අතිශෝක්තියක් නෙමෙයි. ඒක තමයි ඇත්තම කතන්දරය. ඒගොල්ලෝ මේ උදේ හවස මේක පේන් කරන්න ගත්තා. හරි අපිට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් තමක් මේ වැඩකට කොරස කරනවා නම් අපි පසුගිය සතියේ මා ලිපියක් උපුටා ගනිමින් අපි සඳහන් කරමින් සිටියා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නොකළ යුතුව තිබූ දේවල් කීපය. ඒ වගේම තමයි දැන් මේ මාධ්‍ය භාවිතාවය ඇතුලේ සමත් රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව ඉලිපීමේ ක්‍රමවේදයක් භාවිතා වෙනවා. දැන් වෙනත් රාජ්‍යයන් සමග සංසන්දනය කිරීමේදී එතනදී විශේෂයෙන්ම ගත්තොත් ලෝකයේ දියුණුවයි කියන මිම්ම කොහොමද කියන එක වෙනම කතාවක්. ඒක කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඒක ඔස්සේ හෝ ඒවා දියුණුවයි කියන්නා වූ රාජ්‍යයන් ඇමරිකාව, ඉතාලිය, මේ මහා බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ ද මේ විශේෂීලා දැක්වූ අසමත්කම් ප්‍රදර්ශනය කරමින් ඒත් එක්කම දැන් ඒත් එක්කම මේ තුලනාත්මක සංසන්දනයන් නිර්මාණය කරමින් මේ හරහා මේ සමත් රාජ්‍යයක් කියන කරුණ සනාථ කිරීම සඳහා අපි ගත්තොත් පසුගිය මාස කිහිපෙදී ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය දැඩි වෙහෙසක් ගෙන තිබෙනවා. එයින් මා කැමති දැන් කරුණු කිහිපයක් සහ අපි ගත තොරතුරු අපි දකිද්දී දැකපු දේවල් දැන් ලංකා රාජ්‍ය ගැන කියනවා කොරෝනා අවදානම ඉවරයි කියලා ලංකාදීපේ ප්‍රවෘත්තියක් 20/20/4/18 අපි හරි බබ ලෝකයේ තීරුම් ගනිද දිනමින ලියනවා 20/20/3/31 කොරෝනා මැඩලමින් ජනතාවට සහන රැසක් සිළුමින ලියනවා 20/23/29
අනතුර පාලනය කර ඉතිරි ටිකක් ඉවර කරගෙන ජනතා සහයෝග නැහැ. මව්බිම 20යි 4යි 21 මුතු ඇටේ කොවිඩ් සටන අති විශිෂ්ටයි. ආරුන්න 20යි 23යි 30. මෙයාදී වශයෙන් අපිට ගන්න පුළුවන්. දැන් වෙනත් රාජ්‍යයන් ගැන මේ ප්‍රවෘත්ති ලියන්නේ කොහොමද? දැන් ඔවුන් ලියනවා බ්‍රිතාන්‍යයේ ලොක්ඩවුන් ආරුණ 4යි 4. ජර්මන් ප්‍රාන්ත මුදල් ඇමති කොරෝනා ආර්ථික අර්බුද මැද දිවිනසා ගනී. මව්බිම 20යි 4යි 10 තමන්ගෙන් වෛරසය බෝවය ඉතාලි හෙදියක දීවි නසාගෙන අරුණ 20යි 4යි 2 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමුතු මත මුඛාවරණ දෙගිඩියාව ආයි අරුණ පුවත්පත 20යි 4යි 2 කොරෝනා බෝකලේ චීනයේද ඇමරිකාවද දිවයින 20යි 3යි 1 ස්විස් වලින් ආපු දේවගති සාතන් මව්බිම 20යි 4යි 5 දැන් පොදුවේ ගත්තාම මේ මම මේ කියපු ඊට සඳහන් පුවත්පත් සිරස්තල අන්තර්ගතයෙන් සියුම් විමසා බැලීමේදී ඔබට මේ ගොඩනගන්න හදන යුගල ප්‍රතිපක්ෂය අපිට හඳුනා ගන්න පුළුවන් කියලා ඔබට හිතෙනවා මාව අහන කෙනෙක්ට. ඒ කියන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ගත්තාම පැත්තෙන් ඍජු නායකත්වයන්, අනිත් රටවල දුර්වල නායකත්වයන්, ශ්‍රී ලංකා රාජ්‍යයෙන් නිවැරදි තීරණ, අනිත් රාජ්‍යයන් වල නිවැරදි තීරණ නොගත් බව, ශ්‍රී ලංකා රාජ්‍ය ජනතාවට සමීප බව, වෙනත් රාජ්‍යයන් ජනතාවගෙන් දුරස්ව බව, ශ්‍රී ලංකා රාජ්‍ය අභියෝගයේ ජයගත් බව, වෙනත් රාජ්‍යයන් අභියෝග ජය නොගත් බව, ශ්‍රී ලංකා රාජ්‍ය සාර්ථක, අනිත් රාජ්‍යයන් අසාර්ථකද කියන්නේ. දැන් අපි ඈතින් නම් බලද්දි තාමත් මේ සාර්ථක අසාර්ථක භාවයේ මැනීමට කාලය ලැබ නැහැ. තාමත් වෛද්‍යවරුන් මේ ගැන පරීක්ෂණ මට්ටමේ තියෙන. තාමත් මේට ධනාත්මක උත්තරයක් දීමට කිසිවෙකු සමත් වෙලා නැහැ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ කාලේ තුල තාමත් සිළු දෙනාම වෙරදරිමින් සිටින්නේ එන්න තස්වා ගැනීමට. යලිත් වරක් මේ වෛරසයේ පැතිර යාමේ අවදානම් වළක්වා ගන්න නැත්නම් මේ වෛරසයේ තව මාස කිහිපයකින් යලිත් පැමිණීම වළක්වා ගන්නට. ඒ දෙවෙනි වටේ ඒ වළක්වා තෙවෙනි වටේ නැත්නම් ලෝකෙන් තුරන් කිරීමට. ඒ කෙසේ වෙතත් මේ මාධ්‍ය භාවිතය තුළ එවැනි ආකාරයේ භාවිතයක් අපි දකිනවා. එය හුදෙක් එළබෙන මැතිවරණය ආරම්භයක් කරන දෙයක් කියලා අපි දන්නේ. හැබැයි අපිට හිතුණා ඒ ගැනත් අපි අවධානය ඉන්නවා කියන එක ඔබ සමග බෙදා හදා ගන්න. මොකද පැත්තක් නොගෙන අපි දෙපැත්තම දකින නිසා අපි ගීතයක් අහලා යලිත් කතා බහක් සමග එක්කස් වෙමු. உங்களுக்கு விருப்பம் தானே இதையும் கொண்டு போங்க. சீக்கிரம் தூங்குங்க ரெண்டு பேரும். வெள்ளனே ஏர்போர்ட்டுக்கு போகணும். රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මගේ නොලියූ කවියේ පද කෙනෙක් බිඳුනේ දැනෙනාසනේ අයිතිය නැතිමා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දැනෙනා තුරුමා ඉන්නද
රස කුකුරා කිව්වේ පුවත තේරුණා මට නම් කල්තිව නැවත හමු නොවන සංසාර ගියේ හිතක තනිමක අපගේ ප්‍රේමයට පසුවද නලියුවේ කවුදෝ අපි සොයනවා දැනෙන තොරුමා ඉන්න දැනුඹ ගාවින් ඉතින් ඒ ගීතයෙන් පස්සේ මම කැමති අද මේ වැඩසටහනේ අවසාන භාගයේ වැඩසටහන අවසන් කරන්න මම ඇත්තටම ගීතයක් අද තෝරාගත්තා. ඒක කෙහෙම වුණත් ඒට ප්‍රථම මම කැමති මේ අවාසනාවන්ත සිදුවීම ගැන යමක් කියලාම මේ වැඩසටහන අද නිමා කරන්න. ඒ තමයි මේ මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් මේ සිද්ධිය. ඒ ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. කොළඹ මාලිගාවත ප්‍රදේශයේ නිවසක් තුළ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේට හේතු වුණේ ව්‍යාපාරිකයෙකු විසින් මේ මාලිගාවත ජුම්මා මජිද් මාවතේ පිහිටි නිවසක් තුළ මුදල් බෙදා දීමක් සිදු කර තිබෙනවා. ඔහු මෙය වසරක් පාසා කරනවා කියලා කියන අවස්ථාවේදී නිවස ඇතුළට නැත්තම් මේ ඉඩම ඇතුළට ගිය පිරිස් නිවස ඇතුළට ගිය පිරිස් තෙරපීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් අප දුටුව රූපවාහිනී දර්ශනවලක් මේ සිදුවෙන අවාසනාවන්ත සිදුවීම. එතකොට මේ පොලිස් අවසර පත්‍රයක් ගෙන කළ ක්‍රියාවක් නොවේ. ඇඳරි නීතිය ක්‍රියාත්මක වන සමයක ඔවුන් හොරෙන් මේ දේ කරන්න ගිහිල්ලා අන්තිමට මුදල් ගන්නාපු ඒ අහිංසක ජීවිත නැති වුණා. සමහරක් දෙනෙක් අපි දැක්ක ඔවුන් උස්සගෙන ඇවිල්ලා පාරට දානවා. නමුත් කවුරුත් ඔවුන් දිහා බලන්නේ නැහැ. පොලිසියාවට පස්සේ තමයි වෑන් එකක් දාලා ඒ අහිංසක කාන්තාවන් ස්පිතාලවලට රැගෙන යන්නේ. මිනිස්සුන් ඒ තරමට මුදල් ගන්නට තමන්ගේ අවධානය තිබ්බා. අපි රූපවාහිනී සමහර නාලිකාවල ප්‍රවෘත්තිවල ඒ ප්‍රකාශ කිරීම අනතුරු අපි දැක්කා. ඊටාත්ම අවාසනාවන්ත මිනිස්කම කොතරම්ද කියන තැන ප්‍රශ්නාර්ථයට ලක් කරන තැනක් බවට පත් වුණා මේ මාලිගාවත්ත සිද්ධිය. මම මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද කෙනෙක් මේ ගැන වෙන අර්ථකථන දෙන්න පුළුවන්. මොකද මේ සිදුවීමත් එක්ක. ඒ නිසා ඔබටම බාර කරනවා. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් සිදු නොවේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපිට ඕනතරම් ප්‍රශ්න තියෙනවා. ගෙදරට වෙලා කොවිඩ් වෛරසය ඇවිල්ලා මෙතරම් අසරණ වෙලා ලෝකෙම ඉඳිද්දි තවත් මරණ අපිට අහන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ කොහොම වුණත් අපිට යන්න වේලාව ඇවිල්ලා තියෙනවා. ඔබට ගීතයක රස බෙදා දෙමින්ම අදත් යන්නටයි සූදානම. අදත් වැඩසටහන සුපුරුදු පරිදි නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරමා. කල්ප පල්ලිගුරුගේ ගිහින් එන්නත් ලබන්නා වූ සතිය ජයග්‍රාහී සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කරන කින සියලුම දේවල් සාර්ථක වෙන්න ඒත් එක්කම ඒට එකක් තව එකක් එකතු කරනවා. ඒ තමයි නිරෝග නිරෝගී සතියක් වෙන්න. අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සමගන්නවා. ජය වේවා. ගිහින් එන්න සුපුරුදු ලෙන්ගතුකමින් සිපුරුදු වේලාවට ලබන සතියේ හමු වෙමු. ජය වේවා. සමුගෙන ඔබේ ලුමින් මංගියේ නුඹ ගැන හිතලා නිතරම වගේ මතක් වෙනවා
වෙනවනේ මට අපි දෙන්නා අපි විතරයිනේ ඔබේ සිත පතුලේ මම මිදන්වේ දෙකුරුන් බෙදවා මොකටද සිනහා මතු බවයක මා ඔබේ පින්වත මට අපි දෙන්නා තිබුරුන් විදවා මොකටද සිනහා මතු බවයක මා ඔබේ පින්වත වෙනවා ආදරේමයි එකම හේතුව. ඔයාට ලං වෙන්නත් ඔයාගෙන් ඈතට යන්නත්.